එහෙනම් පුතේ මේ අපි ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව හරි මුල ටිකේ කතා කරගෙන ආවේ ඉතින් ආර්ථික විද්‍යාව පිළිගීම හා විකාශය වෙච්ච හැටි ආර්ථික විද්‍යාව යනු මොකද්ද කියලා. ඉතින් පස්සේ තමයි මෙන්න ආර්ථික විද්‍යාවෙන් ඇයි අපි මේකට විද්‍යාවක් කියලා කියන්නේ. මෙන්න හේතුවක් තියෙන්න බෑ. ආර්ථික විද්‍යාව කියලා කියන්න විද්‍යාව කියන වචනයක් මෙතන භාවිත වෙනවා. එහෙනම් ඇයි මෙතන ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. එහෙනම් ඔන්න අපි ඉගෙන ගන්නවා විද්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. විද්‍යාව කියන්නේ මොකද්ද කියලා. එතකොට ඒක හරහා අපි ඉගෙන ගත්තා ඔන්න කිසියම් ජන සමාජයක ජීවත් වෙන මිනිස්සු එක එක විෂයන් අධ්‍යයනය කරනවා. කවුරු හරි කෙනෙක් යම් විෂයක් අධ්‍යයනය කරනකොට ඒ විෂය සම්බන්ධයෙන් පුතේ එයාලට ගැටලු පැන නගින්න පුළුවන්. එක එක විෂයන් අධ්‍යයනය කරන විද්‍යාව කියන්නේ ජීව විද්‍යාව, ඒ කියන්නේ මිනිස්සු ගැන, සත්තු ගැන, ගහකොළ ගැන අධ්‍යයනය කරන කෙනෙක්ට එයාට පුළුවන් ඒ විෂය ගැන ප්‍රශ්නයක් ඇති වෙන්න. දේශපාලනය ගැන අධ්‍යයනය කරන කෙනෙක්ට පුළුවන් දේශපාලනය ගැන ප්‍රශ්නයක් ඇති වෙන්න. ඒක ගැන ප්‍රශ්නයක්. ඊට පස්සේ රසායනික විද්‍යාව අධ්‍යයනය කරන කෙනෙක්ට ඒක ද්‍රව්‍ය සම්බන්ධ හැසිරීම ගැන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ කිසියම් විෂය ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. එන ගැටලු පැන නගිනවා. ගැටලු වලට පුතේ විසඳුම් හොයනවා. කිසියම් විශේෂත්වයක් සම්බන්ධයෙන් පැන නගින ගැටලු වලට විසඳුම් හොයන්නේ නිකම්ම නෙමෙයි. මෙයාලා හරි අමුතු ක්‍රමයක් අනුගමනය කරනවා. පුතේ මේකට කිව්වා අපි විද්‍යාත්මක ක්‍රමවේදය කියලා. හොඳද? විද්‍යාත්මක ක්‍රමවේදය කියලා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. හොඳයි නවා. මේ කියන එක වුණ නැතුව හරි කැඩි කැඩි යනවා හරි මොකක් හරි වුණත් ඒවා මැසේජ් එකක් දාන්න. හොඳයි. ඔන්න විද්‍යාත්මක ක්‍රමවේදය කියලා ක්‍රමයකට මොකක් හරි විශේෂ ශාස්ත්‍රයක් ඇතුළේ පුතේ ඒකට ගන්න. ඒක සම්බන්ධයෙන් ඇතිවන ගැටලු වලට ප්‍රශ්න වලට මේ විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරලා උත්තර හොයනවා නම් නිගමන වලට එළඹෙනවා නම් පුතේ අපි කිව්ව එකට මෙන්න මේ විද්‍යාවක් කියලා. එහෙනම් මේ විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරන ඕනෑම විෂයකට අපි කියනවා විද්‍යාවක් කියලා. එහෙනම් දැන් බලන්න ඕනේ මේ අලුත් වචනයක් හම්බුනා. මොකක්ද මේ විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නේ කියලා. එහෙනම් මෙන්න මේ විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟට ඉගෙන ගත්තා. මේකේ පියවර පහක් තියෙනවා කියලා කිව්වා. 1 2 3 4 5. පියවර පහක් ඔස්සේ තමයි මේ විද්‍යාත්මක ක්‍රමවේදය කියන එක ගොඩ නැගුණා කියලා කිව්වේ. ඕනෑම විෂයක ගැටලු වලට උත්තර හොයද්දී භාවිතා කරපු විද්‍යාත්මක ක්‍රමවේදය කියන එක අධ්‍යයන පහකින් ගොඩ නැගුණා. හරි මතක් කරමු. අන්න අර ගෙදර තියෙන මල් පෝච්චියක් බින්දපු කතාවක් තියෙනවානේ. එහෙනම් ඒක බලමු. ඔන්න ඒ වගේ මොකක් හරි විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා වෙන්න පුළුවන්. මෙන්න විද්‍යාත්මක ක්‍රමවේදය. ඉස්සර අපි ගැටලු හඳුනා ගන්නවා. ඔයාලට මේ ඕනම ප්‍රශ්නයක මේක විශේෂයක් වෙන්න ඕනේ නැහැ. නිකන් ජීවිතේ තියෙන මොකක් හරි ඕනම ප්‍රශ්නයකදී මේ විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන්. ගැටලුව හඳුනාගත්තා. ඊට පස්සේ ඒක උනේ කොහොමද කියලා කල්පිත ගොඩනගීම. ගැටලුව හඳුනාගත්ත ඉස්සෙල්ලාම ඊට පස්සේ ඒක උනේ කොහොමද කියලා කල්පිත ගොඩනගුවා. ඊට පස්සේ කල්පිත ගොඩනගලා මේ කල්පිත වලින් දැන් කල්පිත දෙකක් තුනක් තියෙනවා. මේක මෙහෙම වෙන්නේ නැති කියලා. අපි මේ අවසාන පිළිතුරකට එන්න මේවට අවශ්‍ය දත්ත රැස් කරන්න ඕනේ. ඊට පස්සේ උතේ මේ රැස් කරපු දත්ත විශ්ලේෂණය කරන්න ඕනේ. ඔන්න දත්ත ටික විශ්ලේෂණය කරා ඊට පස්සේ තමයි අන්තිම නිගමනයකට එළඹෙන්නේ. ඔන්න නිගමන වල ඔන්න ඕක තමයි පුතේ විද්‍යාත්මක ක්‍රමවේදය කියලා අපි ඉගෙන ගත්තා. විද්‍යාත්මක ක්‍රමවේදය කියලා ඉගෙන ගන්න. ගැටලු හඳුනා ගන්නවා, කල්පිත හදනවා,
ඊට පස්සේ දත්ත ටික රැස් කරනවා ඒවා විශ්ලේෂණය කරනවා ඉතින් ගැටලු වල නිකම් උත්තරයක් හොයාගන්නවා. ඔතනින් පස්සේ අපි කිව්වා මෙන්න මේ විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරන විෂය. විද්‍යාව ඊට පස්සේ බලද්දී මේ ලෝකේ තියෙන විද්‍යාව ගොඩක්. ඒකේ જાතියේ විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන විද්‍යාව ගොඩක් තියෙනවා. විද්‍යාවක් කියලා කිව්වහම අන්නපති අර ක්‍රමවේද අනුගමනය කරපු හැම විෂයක්ම මේ ක්‍රමවේදය පාවිච්චි කරපු හැම විෂයක්ම මේ විද්‍යාවක් තුළ තුනක්. ඉතින් ඊට පස්සේ මිනිස්සු බැලුවා මේ වලට අදාළ විවිධ පොදු ලක්ෂණ තියෙනවා. ඒ නිසා මේ පොදු ලක්ෂණ වලට අනුව මිනිස්සු විද්‍යාවක් කියන එක කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි සුද්ධ විද්‍යාව. අනිත් එක තමයි සමාජීය විද්‍යාව. ඔන්නෝම විද්‍යාව කියන එක පොතේ කොටස් දෙකකට බෙදුවා. සුද්ධ විද්‍යාව, සමාජීය විද්‍යාව කියලා. සුද්ධ විද්‍යාව අපි ටක් ගාලා මතක් කරගෙන යන්න. සුද්ධ විද්‍යාව කියන්නේ මොකක්ද කියලා? ඔන්න ටියුට් එකේ තියෙනවා ලියලා සුද්ධ විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. මම ඒකත් එක්කම කියන්නම්. භෞතික කරුණු ගැන. ඔන්න ටියුට් එක බලාගන්න දැන්. බෝඩේ ලියන්න යනවා වෙලාගෙන ඉඳලා. ඔන්න ටියුට් එක බලාගමු. තාලා ලියලා තියෙනවා මොකද්ද සුද්ධ විද්‍යාවක් කියන්නේ කියලා. භෞතික කරුණු ගැන අර විද්‍යාගාර ඇතුලේ භෞතික කරුණු ගැන විද්‍යාගාර පරීක්ෂණාගාර රසායනාගාර ඇතුළේ ඉඳලා තත්ත්ව පාලනයන්ට යටත්ව නිකම්ම නෙමෙයි තත්ත්ව පාලනයන්ට යටත්ව කොහොමද උත්තර හෙව්වේ පරීක්ෂණ පැවැත්වීම හරහා නිගමන වලට එළඹෙන විෂයන් වලට අපි කිව්වා සුද්ධ විද්‍යාවක් කියලා. ඔන්න භෞතික කරුණු ගැන අධ්‍යයනය කරන්නේ භෞතික කරුණු ගැන පරීක්ෂණාගාර ඇතුලේ රසායනාගාර ඇතුලේ විද්‍යාගාර ඇතුලේ තත්ත්ව පාලනයන්ට යටත්ව පරීක්ෂණ පැවැත්වීම හරහා නිගමන වලට එළඹෙන විෂයන් වලට අපි කිව්වා පුතේ සුද්ධ විද්‍යාවක් කියලා. මේක තිබ්බා අපි උදාහරණ කතා කරා ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව ඊට පස්සේ මේ එතනින් එහාට තියෙන ඔය අපි බයෝ සයන්ස් පැත්තට කතා කරන ඔය විද්‍යාවන්. මෙන්න මේ ටික සුද්ධ විද්‍යාව. ඊට පස්සේ පුතේ මේක කිව්වා අපි හරි මුතු ලස්සන සුද්ධ විද්‍යාවට ආවේනිකනවා කියලා. ඒකද කිව්වා මේ සුද්ධ විද්‍යාවකදී අපි ලබාගෙන අවසාන නිගමන කාලයෙන් කාලයට පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්නේ නැහැ කියලා. කාලයෙන් කාලයට පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්නේ නැහැ. මේවා 100% ස්ථිර නිගමන කියලා. මෙතන 100% ස්ථිරයි කියලා කියන එක අදහස තමයි කවදාවත් මේවා වෙනස් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. යම් තත්ත්වයන් මත මේක වෙනස් වෙන්න පුළුවන්. මේ ඒ වුණාට දැන් විවිධාකාර පරිසර පද්ධති තියෙනවානේ. ඒතර ඒවලට දාලා එහෙම වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ කියන්නේ අර හොයාගන්න නිගමන කාලයෙන් කාලයට පුද්ගලයාගෙන් පුද්ගලයාට කාලයෙන් කාලයට වෙනස් වෙන්නේ නැහැ කියලා 100% වන්දේවා. හරියට අපි උදාහරණයක් ගත්තා අර ජල අණුවක් හැදිලා තියෙන H2O කියන විදිය. ඒතකොට ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ. ඔන්න ඊට පස්සේ අපි ඉගෙන ගත්ත පුතේ මේ සමාජීය විද්‍යාව කියන්නේ මොනවද කියලා. සමාජීය විද්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. පුතේ සමාජීය විද්‍යාවක් කියලා කිව්වේ අන්න අර සුද්ධ විද්‍යාවේම අනිත් පැත්තට උනේ. මේගොල්ලෝ මේ සුද්ධ විද්‍යාව පැත්තේ කට්ටිය භෞතික කරුණු ගැන අධ්‍යයනය කරනකොට සමාජීය විද්‍යාව පැත්ත මිනිසුන්ගේ හැසිරීම ගැන අධ්‍යයනය කරා. එහෙනම් සමාජීය විද්‍යාවට අපි ලස්සන නිර්වචනයක් හදාගත්තා. එහෙම නැත්නම් විස්තර කිරීමක් ලියාගත්තා. මේ සමාජීය විද්‍යාවක් කියලා කියන්නේ පුතේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන. මිනිස් හැසිරීම ගැන. සමාජයේ පරීක්ෂණාගාරයේ කොටගෙන ඔන්න පරීක්ෂණාගාරය තමයි සමාජය. සමාජයේ පරීක්ෂණාගාරයේ කොටගෙන උපකල්පන මත හිඳිමින් කෙලින්ම උපකල්පන තමයි මේගොල්ලෝ වැඩ කරේ. මේගොල්ලෝ හදාගත්ත උපකල්පන. ඒගොල්ලෝ මේක මෙහෙමයි. අපි ඉස්සරහට කතා කරනකොට
තව පාඩමක් විතර යනකොට මෙන්න මේ උපකල්පන ටික පොඩ්ඩක් මේ පුතාලා ඉගෙන ගන්නවා. එක එක පාඩමට එක එක විවිධාකාර උපකල්පන තියෙනවා. ඒ උපකල්පන ඔස්සේ තමයි මේ විෂය ගැන හොඳ පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. අපි දැන් මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට මේ උපකල්පන මත හිඳීමේ ගැන පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් පස්සේ ආර්ථික විද්‍යාව තවදුරටත් අධ්‍යයනය කරගෙන වැඩිපුර අධ්‍යයනය කරලා එයා පොත්පත් කියවලා ඒව අධ්‍යයනය කරාම එයාට තේරෙනවා මේ උපකල්පනත් එකට එකට සම්බන්ධයි. එතකොට අපි දෙවෙනි පාඩමේ කතා කරන උපකල්පනයකුයි තුන්වෙනි පාඩමේ කතා කරන උපකල්පනයකුයි අපි අටවෙනි පාඩමේ කතා කරන උපකල්පන තුන තමයි. නමුත් මේ උපකල්පන නැත්තම් එහෙම අපිට කවදාවත් අර දෙවෙනි පාඩම වෙනි පාඩම අටවෙනි පාඩම පැහැදිලිව ආර්ථික විද්‍යාව ගොඩනැගිච්ච විදිය ඉගෙන ගන්න අමාරුයි. එහෙනම් උපකල්පන කියන්නේ බොරු නෙමෙයි. අර අපිට අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා එහෙම නැත්නම් අපිට තෝරා මේ තේරුම් ගැනීමේ පහසුව සඳහා අපි හදාගත්ත යම් චූටි උපකල්පන ටිකක් තියෙනවා. ඒ උපකල්පන නැත්නම් එහෙම අපි අර A level පන්තිට ආපු දවසේ ඉගෙන ගන්නවා වගේ මේ සරල තැනකින් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න පටන් ගන්න හැමෝටම මේක ටිකක් අමාරු මේ ලොකු විශාල විෂයක් කියලා හිතනවා. හැබැයි නමුත් මේකේ තියෙන චූටි දේවල්. මේ චූටි දේවල් පොඩ ඉගෙන ගත්තාම තමයි ලොකුවට මේ ආර්ථික විද්‍යාව ගැන ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ උපකල්පන පාවිච්චි කරේ ඒකට. එහෙනම් මිනිස් හැසිරීම ගැන අරගොල්ලෝ රසායනාගාර තුලින් පරීක්ෂණාගාර තුලින් කරේ. ඒ වුණාට අපේ රසායනාගාරය උනේ මොකක්ද? පරීක්ෂණාගාරය උනේ අපි ජීවත් වෙන සමාජයේ. එහෙනම් මිනිස් හැසිරීම ගැන සමාජයේ පරීක්ෂණාගාරයේ කොටගෙන උපකල්පන මත හිඳිමින් පරීක්ෂණ පැවැත්වීම කරහා නිගමන වලට ලැබෙන විෂයන් වලට අපි කිව්වා මෙන්න සමාජීය විද්‍යාවක් කියලා. සමාජීය විද්‍යාවක් කියලා. ඊට පස්සේ පොඩි උදාහරණ ටිකක් කතා කරා අපි සමාජීය විද්‍යාවට. අපි කිව්වා සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව ඔය වගේ විවිධාකාර විෂයන් තියෙනවා කියලා සමාජ විද්‍යාවට උදාහරණ විදිහට. ඊට පස්සේ සමාජීය විද්‍යාව අපි කතා කරා මෙන්න ශුද්ධ විද්‍යාවේ තිබ්බ වගේ ලස්සන ලක්ෂණයක් තියෙනවා. මේ ශුද්ධ විද්‍යාව තිබ්බ වගේ අර අමුතු ලක්ෂණ ටිකක් තියෙනවා මේ අපේ සමාජීය විද්‍යාව ඇතුලේ. පොතේ මේ ශුද්ධ විද්‍යාවක් ඇතුලේ අපි ඉගෙනගත්ත දේවල් ටික කාලයෙන් කාලයට පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්නේ නැහැ. ඒවා 100% ස්ථිරයි ශුද්ධ විද්‍යාව ඇතුලේ. ඒ වුණාට සමාජීය විද්‍යාවක් ඇතුලේ අපි මෙන්න මේ සමාජීය විද්‍යාව ඇතුලේ අපි එල්ලෙන නිගමන මෙයා පුද්ගල බද්ධයි කියලා කියනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මේවා 100% ස්ථිර නොවන අනුමාන කියලා කිව්වා. එහෙනම් මේ සමාජීය විද්‍යාවක එළඹෙන නිගමන පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට කාලයෙන් කාලයට වෙනස් වෙන 100% ස්ථිර නොවන නිගමන කියලා අපි කරනවා. ඔන්න පුතේ ඊට පස්සේ සමාජීය විද්‍යාව ඉගෙන ගන්නවා. මෙන්න අපි ශුද්ධ විද්‍යාව කියන එක මෙතනින් බලන්නේ අපිට වැඩක් නැහැ. ඒ ශුද්ධ විද්‍යාව ගැන ඉතිහාස කතා කරයි ඔයාලගේ යාළුවෝ ඉන්නවා ඒ ලෙවල් වලට මැත්ස් කරන බයෝ කරන යාළුවෝ ටික. අන්න ඒගොල්ලෝ එහෙමත් ඇග්‍රි ඔය වගේ විෂයන් කරන යාළුවෝ ටික ඉන්නවා. එයා මේ ශුද්ධ විද්‍යාව ඉතිහාස කතා කරගෙන යනවා. අපි කතා කරන්නේ දැන් ඔන්න සමාජීය විද්‍යාව කියන්නේ. අපේ විෂය සමාජීය විද්‍යාවක්. එහෙනම් ඔන්න අපි යනවා සමාජීය විද්‍යාවක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් සමාජීය විද්‍යාවන් කියලා කිව්වහම මිනිස්සුන්ගේ හැසිරීම ගැන තමයි අධ්‍යයනය කරන්නේ. පොතේ හිතලා බලන්න ඔයාට හැසිරීම තියනවාද කියලා විවිධාකාර ආකාරයේ හැසිරීම මිනිස්සු ගාව තියෙනවා. එක මේ විවිධ දේවල් වලට මිනිස්සු ප්‍රතිචාර දක්වන විදිය වෙනස්නේ. එහෙනම් ප්‍රතිචාර දක්වන විදිය වෙනස් කියන්නේ එයාලගේ හැසිරීම එකිනෙකාට වෙනස් වෙනවා. අපි ආර්ථිකමය වශයෙන් හැසිරෙන්නේ වෙනස් විදිහකට. දේශපාලනික වශයෙන් හැසිරෙන්නේ වෙනස් විදිහකට. සමාජීය වශයෙන් හැසිරෙන්නේ වෙනස් විදිහකට. ඊට පස්සේ ඔය වගේ අපේ පොතේ කතා කරා මේ විවිධාකාර විෂය සමාජීය විෂය කොහොමද නිර්මාණය වුනේ කියලා. අපි කිව්වා මිනිසුන්ගේ විවිධ හැසිරීම් ගැන අධ්‍යයනය කරනවා කියලා. ඔන්න ඊළඟ පිටුවේ අපේ 4 වෙනි පිටුවේ අර කොටු 4කට බෙදලා අපි අස්සන ගැලීම් සටහනක් වගේකින් පෙන්නවා මේ සමාජීය විද්‍යාවක් කියන දේ එකිනෙකාට අනිකුත් දැන් අපේ ආර්ථික විද්‍යාව කියන්නේ සමාජීය විද්‍යාව. ඒ වගේම මේ ලෝකේ තවත් සමාජීය විද්‍යාවන් ගොඩක් තියෙනවා. මේ හැමෝම අධ්‍යයනය කරන්නේ මිනිසුන්ගේ හැසිරීම ගැන.
එහෙනම් මේ මිනිසුන්ගේ හැසිරීම ගැන අධ්‍යයනය කරන විවිධාකාර විවිධ වේ හැසිරීම අධ්‍යයනය කරන විෂයන් අතරින් අපේ ආර්ථික විද්‍යාව කොහොමද විශේෂ වෙන්නේ ස්පෙෂල් වෙන්නේ කොහොමද කියලා ඔන්න අපි කතා කළා. මෙතනදී දේශපාලන වගේ දේශපාලන හැසිරීම අධ්‍යයනය කරාට පුතේ අපි කිව්වා මෙන්න දේශපාලන විද්‍යාව කියලා. මානසික හැසිරීම අධ්‍යයනය කරාම අපි කිව්වා මානසික හැසිරීම අධ්‍යයනය කරාම මනෝවිද්‍යාව කියලා. ඔන්න මනෝවිද්‍යාව කියලා කිව්වා. සමාජීය හැසිරීම ඔන්න සමාජ හැසිරීම අධ්‍යයනය කරාම සමාජ හැසිරීම අධ්‍යයනය කරාම පුතේ අපි කිව්වා සමාජ විද්‍යාව කියලා. ඔන්න අපිට වැදගත් වෙන තැන අපි අන්තිමට කතා කරා ආර්ථික හැසිරීම මිනිස්සුන්ගේ පුතේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන්නත් පුළුවන්. මෙන්න මේක වැදගත් අපිට වැදගත් උනේ මෙයා අපි කෝ එකට ආර්ථික විද්‍යාව කියලා. ඔන්න අපේ විෂය මේ දක්වා අපි පාඩම ගලාගෙන ආවේ ওই විදියට. මම හිතනවා පුතාලට ඉක්මනට මේක නැවත මතක් වුණා කියලා. ඔන්න ඔතනින් පස්සේ තමයි අද අපේ පාඩම පටන් ගන්න යන්නේ. අපි අද පාඩම පටන් ගන්නවා මෙතනදී පුතේ අපි කතා කරානේ සමාජීය හැසිරීම තියනවා කියලා. අපි සමාජීය විද්‍යාව කියලා අපේ ජීවත් වෙන මිනිසුන්ගේ සමාජීය විවිධාකාර මිනිස් හැසිරීම අධ්‍යයනය කරනවා කියලා. විවිධාකාර මිනිස් හැසිරීම අධ්‍යයනය කරනවා කියලා. අපි බලමු මොනවද මේ විවිධාකාර හැසිරීම කියලා. අපි දැක්කා දේශපාලන හැසිරීම තියෙනවා, මානසික හැසිරීම තියෙනවා, සමාජ හැසිරීම, ආර්ථික හැසිරීම තියෙනවා. ඉතින් අපි කිව්වා ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව කියලා. මෙන්න මෙහෙම විෂයන් අතරින් ආර්ථික හැසිරීම කියන දේ අධ්‍යයනය කරන විෂයන් අපි කිව්වා පුතේ ආර්ථික එන්න අපි අධ්‍යයනය කරන ආර්ථික හැසිරීම. ආර්ථික හැසිරීම මේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන විෂයක්. ඒ විෂයට අපි අපේ විෂය ආර්ථික විද්‍යාව කියනවා. එහෙනම් මේ ආර්ථික විද්‍යාව කියන විෂයදී අධ්‍යයනය කරන්නේ මෙන්න පුතේ ආර්ථික හැසිරීම කියන දේ. ආර්ථික හැසිරීම කියන දේ. එහෙනම් දැන් අපි බලමු අපේ අද පාඩමේ 4 වෙනි පිටුවේ ටියුට් එකේ 4 වෙනි පිටුවේ යටම තියෙනවා මිනිසුන්ගේ ආර්ථික හැසිරීම යන මොනවද කියලා. ඔන්න බලන්න යටින් තියෙනවා 4 වෙනි පිටුවේ යටම මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියලා මාතෘකාවක් දාලා people's economic behavior හරි. එහෙනම් මෙන්න දැන් අපි පාඩමට යනවා. අද පාඩම කන්ටිනියු කරන්න යනවා. ඉදිරියට කරගෙන යනවා. මොනවාද පුතේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන්නේ? ඔන්න අපි ලස්සන කතාවක් කරන්න යන්නේ. පොඩ්ඩක් අර මම කිව්වනේ අර පළවෙනිම පාඩමේ පළවෙනිම පිටුවේදී ආර්ථික විද්‍යාවට නිර්වචනයක් දෙනකොට ආර්ථික විද්‍යාව යනු කියලා නිර්වචනයක් දෙනකොට අපි කිව්වා මේ නිර්වචනය මේ ලෝකේ ඕනම කෙනෙක්ට මෙලෝ දෙයක් ආර්ථික විද්‍යාව ගැන දන්නේ නැති. අද තමයි ඉස්සෙල්ලාම ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අහන්නේ. අන්න ඒ වගේ මිනිස්සෙට උනත් තේරුම් ගන්න පුළුවන් පැහැදිලි වෙන නිර්වචනයක් අපි එදා දුන්නා. හැබැයි මම අර කිව්වා මේ පළවෙනිම පිටුවේ යට පොඩි හිස්තැනක් තියෙනවා. අන්නේ හිස්තැනට අපි මේ පාඩමේ ටියුට් එකේ මේ ටිකක් පිටු 15ක් 20ක් විතර යනකොට අපි උදෙන්න හොඳ ලස්සන නිර්වචනයක් දාගන්නවා කියලා. ඒ නිර්වචනෙට පදම වැටෙනවා ඔන්න අද ඉඳලා. මේ ආර්ථික හැසිරීම ගැන කතා කරන්න යනවා. දැන් බැලුම් කරන්න මොකක්ද ආර්ථික හැසිරීම කියන්නේ? අද වෙනදා වගේම අපි නිර්වචනයේ ගොඩනගාගෙන එමු. ආර්ථික හැසිරීම කියන්නේ මොකක්ද කියන්නේ? මොකද අපි මේ අධ්‍යයන කරන විෂයේදී ඉගෙන ගන්න ආර්ථික කාගේ ආර්ථික හැසිරීමද? කාගේ ආර්ථික හැසිරීමද? මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම. එතකොට මේ මිනිස්සු ඉන්නේ කොහෙද? මේගොල්ලෝ ඉන්නේ කොහෙද? අන්න අපි මුලම නිර්වචනයක් කතා කරානේ. මතකද ඒකත් කිව්වා. මේ මිනිස්සු ඉන්න කුලකයට අපි කිව්වා කිසියම් ජන සමාජයක් කියලා. එහෙනම්
කිසියම් සමාජයක ජීවත් වන මිනිසුන්ගේ අන්න පුතේ කිසියම් සමාජයක ජීවත් වන මිනිසුන්ගේ පළවෙනි දවසේම නිර්වචනය කතා කරා ජන සමාජයක ජීවත් වෙන මිනිසුන්ගේ කියලා. මෙන්න අපි මෙතනදි කියනවා කිසියම් සමාජයක අපි ඉගෙන ගන්න හදන්නේ මොනවද? ආර්ථික හැසිරීමක් කියන්නේ මොකක්ද කියලා. අපි ඉගෙන ගත්තා සමාජීය විද්‍යාවක මිනිස් හැසිරීම කරනවා කියලා. සමාජීය විද්‍යාවක හැසිරීම අධ්‍යයනය කරනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ අපි අධ්‍යයනය කරන ආර්ථික හැසිරීම කියන්නේ මොකක්ද කියලා. ඔන්න මේ හැසිරීම අධ්‍යයනය කරද්දී කිසියම් ජන සමාජයක ජීවත් වෙන මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරනවා. ආර්ථික හැසිරීම අධ්‍යයනය කරනවා. පුතේ කොහොමද මේ ආර්ථික හැසිරීම නිර්මාණය? ඔන්න ආර්ථික විද්‍යාව වැදගත් කොටසක් යනවා. මේ ආර්ථික විද්‍යාත්මකව හැසිරීම කොහොමද නිර්මාණය? උදාහරණයක් ගමුකෝ. ඔන්න මම කිව්වා පුතා ආර්ථික විද්‍යාව මිනිසුත් එක්ක මේ ගලාගෙන ආපු විදිහත් එක්ක මිනිස්සු ආර්ථිකමය වශයෙන් හැසිරුණා කියලා. මම කිව්වා පුතා උදේ නැගිට වෙලාවෙ ඉඳලා රැයට නිදා ගන්න යන වෙලාව දවස සහ රැයට නිදාගෙන ඉන්නේ ඔය ඇඳ ඔය මෙට්ටේ දක්වාම ආර්ථික විද්‍යාව තියෙනවා කියලා. මතකයිනේ. උදේ දත් මදින දත් ටූත්පේස්ට් එක ගත්තා. මේ අවස්ථාවේ ඉඳලා රැයට දාගන්න යන අවස්ථාව දක්වාම සහ රැයට නිදාගන්න ඇඳේ ඉඳලා මෙට්ටේ පවා ආර්ථික විද්‍යාත්මක එහෙම නැත්නම් ආර්ථික හැසිරීමක් තියෙනවා. එහෙනම් මේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරද්දී මේ මිනිසුන්ගේ ආර්ථිකමය හැසිරීම නිර්මාණය වුණේ පුතේ මිනිසුන්ගේ අවශ්‍යතාව මත. මිනිසුන්ගේ අවශ්‍යතාව මත. මිනිසුන්ගේ අවස්ථාව කියලා කියන්නේ ඒ කියන්නේ මේ දවස ගානේ හැමදාම ආර්ථික විද්‍යාව අපේ ඇඟේ වදිනවා. අපි කොහොමද ආර්ථිකයට අපිත් එක්ක සම්බන්ධ කරගන්නේ? අපේ එදිනෙදා අවශ්‍යතා මත. එහෙනම් ජීවත් වෙන මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතා මත. ජීවත් වෙන මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතා මත. අපි මේ උදේ පාන්දර නැගිටලා ගිහිල්ලා අපේ එදිනෙදා අවශ්‍යතාවක් සම්පූර්ණ කරගන්න. දත් මදිනවා කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. උදේට බත් කෑවේ, එහෙම නැත්නම් වෙන මොනවා හරි කෑවේ, බඩගින්න කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ ඔයාලා උදේ හැරුණාට පස්සේ තාත්තා වැඩට යනවා. තාත්තා වැඩට යනවා එක්ක බස් එකේ යනවා, එහෙම නැත්නම් බයිසිකලයක යනවා, එහෙම නැත්නම් වාහනයක යනවා වෙන්න පුළුවන්. එතකොට තාත්තා බයිසිකලයක්, එහෙම නැත්නම් බස් එකක්, එහෙම නැත්නම් වාහනයක් අරගෙන ගමනක් යන්නේ. එයාගේ මොන අවශ්‍යතාවයද? මේ ප්‍රවාහන කියන අවශ්‍යතාවය. මේ ප්‍රවාහනය කියන අවශ්‍යතාවය. පුතේ එදිනෙදා ජීවිතයේ තියෙන අවශ්‍යතාව. ඊට පස්සේ ඔයා උදේට කෑවේ ආහාර කියන අවශ්‍යතාවය. බඩගින්නක් ආවා. මේ බඩගින්න නැති කරගන්න ඕනේ. ඒක නම් ආහාර කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවයක්. තාත්තට වැඩට යන්න ඕනේ. මෙහි ඉඳන් කිලෝමීටර් 20ක් 30ක් විතර වැඩට යන්න. එහෙනම් එයාට පයින් යන්න බෑ. එයා බස් එකේ යනවා. එයා බයිසිකලයක යනවා. එයා වාහනයක යනවා. එහෙනම් අන්න ප්‍රවාහනයේ අවස්ථාවක් ආවා. ඊට පස්සේ ඔයා උදේ නැගිටලා දත් මැදලා මොන හොදලා සමහර අය නම් ඇති මෙතන තාම දත් මැදලවත් මොන හොදලවත් නැති කට්ටියත් ඈ උදේ පාන්දරම මේ දවස් හොඳට නිදාගන්න දවසනේ හරිද ඔන්න ලෑස්ති වෙලා හොඳ එහෙම නැත්නම් ගමනක් යන්න හොඳ ඇඳුමක් දාගන්න එහෙනම් මේ ඇඳුම් කියන්නේ මොනවද මිනිසුන්ගේ අවශ්‍යතාව ඇඳුම් කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාව එහෙනම් ප්‍රවාහනේ ආහාර ඇඳුම් ඊට පස්සේ ඔයාලා මේ අවස්ථාවේ ඉන්න ගෙදර ජීවත් වෙන නිවස මේ නිවස කියන්නේ ඔන්න ආර්ථික විද්‍යාව බිහි වෙන පුගන් කිව්ව පුළුල් ප්‍රදේශයක ආර්ථික විද්‍යාව බිහි වෙනවා කියලා. ඔයාලා හිතන හැම දිහාකටම බොහෝ විට ආර්ථික විද්‍යාව බිහි වෙන්න පුළුවන්. එහෙනම් මේ ආර්ථික විද්‍යාව ඔන්න නිවසටත් ආවා. මේ ගෙදරත් මිනිසුන්ගේ අවශ්‍යතාවක්. එහෙනම් මෙන්න කිසියම් ජන සමාජයක ජීවත් වෙන මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතා මත ඒ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඔන්න එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා
ඔන්න මොකේ මෙන්න අවශ්‍යතා ටික මම උදාහරණයකට පොඩ්ඩක් කිව්වේ ප්‍රවාහනය ආහාර ඇඳුම් නිවාස මෙන්න මේ එදිනෙදා අපිට දවස ගානේ එදිනෙදා අපිට දකින්න ලැබෙන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සපුරා ගන්න මේවා සපුරා ගන්න ඕනේ අපි ප්‍රවාහනේ ආහාර ඇඳුම් නිවාස මේ වගේ අවශ්‍යතා පුතේ අපි සපුරා ගන්න ඕනේ එහෙනම් මේවා සපුරා ගන්න අපිට අවශ්‍ය වෙනවා සම්පත් කියලා જાතියක් මොකක් හරි මේ මිනිස් අවශ්‍යතාවක් සපුරා ගන්න අපිට ඕනේ සම්පත්. පොතේ මේ මිනිස් අවශ්‍යතාව කියන එක අපේ පිටුට් එකේ තව චුට්ටක් ඉස්සරහට ගියාම ඔව් අපේ 7 වෙනි පිටුවේ ඉඳලා මේ අපි අවශ්‍යතාව කියන එක ටිකක් පුළුල්ව කතා කරනවා. මේ අපි දැන් අවශ්‍යතාව කියන මේ වචනේ විතරක් ඔයාලගේ ඔළුවට දාගන්න. මේක අපි ටිකක් ඉස්සරහට ගියාම පුළුල් විදියට කතා කරන අවශ්‍යතාව කියන්නේ මොනවද? ඒවා බෙදලා තියෙන විදිය ගැන ඔන්න 7 වෙනි පිටුවේ ඉඳන් අපි කතා කරන්න පටන් ගන්නවා. දැනට ඔන්න මිනිසුන්ගේ මේ අවශ්‍යතාව ටිකක් තියෙනවා. මේ මට ගැළපෙන විදිහට මේ අවස්ථාවේ ටික පාවිච්චි කරන්න. එහෙනම් මෙන්න මේ අවශ්‍යතාව ටික සම්පූර්ණ කරගන්නකොට අපිට ඕනේ සම්පත් කියලා දෙයක්. මෙන්න සම්පත් කියලා දෙයක් ඕනේ. මොනවද? සම්පත්. මොනවද උතේ සම්පත් කියන්නේ? හිතන්නකෝ. නේ සරලවම තේරෙන විදිහට කියන්නේ. හොඳද? ඔන්න ප්‍රවාහනය. ප්‍රවාහණයට භාවිතා කරන මේ සම්පත් කියන්නේ අපි ඉස්සරහට තව කතා කරනවා බෙදලා. මේ දැනට මට මේක ඕන විදිහට විතරක් සහ පුතාලට තේරෙන විදිහට විතරක් මේ සම්පත් කියන දේ පාවිච්චි කරන්න මම වචනේ. හරිද? ඒ වචනේ දැනට ඒ අදහසක් පිළිවම පාවිච්චි කරන්න. ප්‍රවාහණය මිනිසුන්ගේ අවශ්‍යතාවක් නේද? එහෙනම් මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ විවිධ සම්පත් භාවිතා කරනවා. බස් එක, බයිසිකලය, එහෙම නැත්නම් වාහනයක් පාවිච්චි කරනවා. ඊට පස්සේ ආහාර කියන එකට අපි බත් කනවා, රොටි කනවා, පාන් කනවා, බනිස් කනවා. ඔය වගේ විවිධ ආහාර භාවිතා කරනවා. ඕවට පුතේ අපි ඔන්න හිතන්නකෝ සරලවම දැනට මේ බේසික්ම දැන හොඳද? කවුරු හරි කෙනෙක් කියනකොට මේ සම්පත් කියලා කියන්නේ මේ බත් පාන් පිට්ටුද කියලා හුවොත් එහෙම නෙමෙයි. උදාහරණට තේරෙන විදිහට ඒක එහෙම කියන්න බෑ අපිට. බත් පාන් පිට්ටු කියලා කියන්නේ සම්පත් නෙමෙයි. මේ අපි මම මේ සරලවම උදාහරණට තේරෙන විදිහට මේ මෙතන අවශ්‍යතාවය අපේ ආර්ථික හැසිරීමක් කියන්නේ මොකක්ද කියලා ඔයාලට කියා දෙන එක. ඒ නිසා මම ඒක උදාහරණයක් භාවිත කරන්නේ. ඔන්න මේ විවිධ සම්පත් භාවිත කරනවා. ඇඳුම් වලට ෂර්ට් එකක්, කලිසමක්, එහෙම නැත්නම් ගවුමක්, ඔය වගේ මොකක් හරි ඇඳුමක් පාවිච්චි කරනවා. නිවසට විවිධාකාර සමහර තට්ටු ගෙවල් තියෙනවා. එහෙම නැත්නම් එක තට්ටුවක් තියෙන ගෙවල් තියෙනවා. ෆ්ලැට් එකක ඉන්න කට්ටිය ඉන්නවා. ස්කීම් වල ඉන්න කට්ටිය ඉන්නවා. විවිධාකාර විදියට පුතේ මිනිස්සු ගල් ගුහාවල ඉන්නවා. හරිද? නිවාස ඔන්න ඒවා පාවිච්චි කරනවා. හැබැයි මේ සම්පත් පුතේ ඔයාලට ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. මේවා ටිකයි තියෙන්නේ. මේවට එන්න අපි කියනවා හිඟ සම්පත් කියලා. මොනවද? හිඟ සම්පත් කියලා කියනවා. මොනවද කියන්නේ? හිඟ සම්පත්. එහෙනම් මේ ආර්ථිකය තුලේ මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්න මේ හිඟ සම්පත් භාවිත කරනවා. අපිට ගමනක් යන්න වුණාම ප්‍රවාහනයේ කියන අවශ්‍යතාවය සපුරා ගන්න ඕන. ඒක සපුරා ගන්නේ කොහොමද? බස් එක යන්න පුළුවන්, බයිසිකල් යන්න පුළුවන්, වෑන් එක, එහෙම නැත්නම් වාහනයක යන්න පුළුවන්. එහෙනම් ඇයි මේව හිඟයි කියලා කියන්නේ? පුතේ, ඔයාලට දැන් ගමනක් යන්න ඕනේ. ඔයා ගෙදර ඉඳලා ඔන්න ළඟ තියෙන ටවුන් එකට යනවා කියලා හිතන්න. ටවුන් එක කිලෝමීටර් 4-5ක් විතර දුරයි. පුතාලේ ගෙදර මේ වෙලාවේ වාහනයකුත් නැහැ. හිතන්නකො මේ කොරෝනා හින්දා නැතුව සාමාන්‍ය විදිහට අපි ජීවත් වෙච්ච කාලයක් කියලා. එහෙනම් පුතා යන්නේ සාමාන්‍ය පාරට ඇඳගත්තා. පාරට ගියා. විනාඩි 10ක් 15ක් බලන් හිටියා. බස් එකක් ආවා. බස් එක නැගලා ගියා. ඔන්න ප්‍රවාහනයේ කියන අවශ්‍යතාවය ඒවා සම්පූර්ණ කරගත්ත විදිය. එදිනෙදා අවශ්‍යතාවක් සම්පූර්ණ කරගත්තේ බස් එක නැගලා ගිය හින්දා. හැබැයි මම යවුවොත් එහෙම ඇයි බස් එක යන්නේ? බයිසිකල් එක යන්නකෝ. ඇයි බස් එක යන්නේ? ඔය කාර් එක යන්නකෝ. එහෙම කියලා. එහෙනම් ඔයා දෙන උත්තරය මොකද්ද? බයිසිකලයක් නැති හින්දානේ මම බස් එකේ යන්නේ. කාර් එකක් නැති හින්දානේ මම බස් එකේ යන්නේ. එහෙනම් පුතාට තමන්ගේ එදිනෙදා ජීවිතයේ තියෙන අවශ්‍යතා සපුරා ගන්න මේ සම්පත් ඇති තරම් තියෙන්නේ නැහැ මේ ලෝකේ. ඒව ටිකයි තියෙන්නේ. ඒ ටික අපි පාවිච්චි කරන්න ඕනේ. දැන් ඔයා
ක්ලාස් එකකට එනවා. ඔන්න ෆිසිකල් ක්ලාස් පටන් ගත්ත දවසක ඔන්න ක්ලාස් එකකට යනවා. ඉස්කෝලේ යනවා එහෙම නැත්නම්. යනකොට ක්ලාස් එකකට යනවා කියලා හිතන්න. ක්ලාස් එකකට යද්දි සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන එනවා. කවුරු හරි කෙනෙක් කියනවා ඇයි ඔයා දැන් සාමාන්‍යයෙන් හිතන්න සෙරෙප්පු දෙකක් දාගෙන පන්තියට යනවා කියලා. සාමාන්‍ය අපි පන්ති යන්නේ ඉතින් මේ වෙඩින් එකකට යනවා වගේ පාටි එකකට යනවා වගේ නෙමෙයි පන්තියට යන්නේ. සාමාන්‍ය සෙරෙප්පු දෙක දාගෙන පිළි ළමයි එක්කන් ටී-ෂර්ට් එකයි කලි සමය ඇඳගෙන බෑග් එකක් දාගෙන ගෑල් ළමයි එක්කන් සාමාන්‍යයෙන් අර එහෙම ඒත් නිකන් පිරිමි ළමයි දාන જાති නෙමෙයි පොඩ්ඩක් ඒකට වෙනස් සෙරෙප්පු දෙකක් දාගෙන ඇඳුමක් ඇඳගෙන එනවා පන්තියට. කවුරු හරි කෙනෙක් වයින් අහනවා ඇයි සෙරෙප්පු දාගෙන ආවේ? හොඳ ලස්සන සපත්තු දෙකක් දාගෙන තිබ්බනේ. එහෙම කියලා. ඔයාගේ අවශ්‍යතාවය මොකද්ද? පන්තියට එන එක. එතකොට ඒකට එන්න සෙරෙප්පු නැතුව එන්නේ. සෙරෙප්පු දාගෙන තමයි එන්න ඕනේ. ඉතින් සෙරෙප්පු දෙක දාගෙන පාරේ යනකොට කවුරු යනවා ඊව සෙරෙප්පු දාන්නේ සපත්තු දාන්න ඕනේ. පුතේ ඔයා සපත්තු දැම්මේ නැත්තේ එකක් තමයි පන්තියට සපත්තු දාන්න යන්න ඕනේ නැති එක. ඒක හරි. එහෙම නැත්නම් එයා කියනවා මට පන්ති දාන්න සපත්තු දෙකක් නැහැ. අන හිඟ සම්පත්. සම්පත් හිඟයි. පන්ති දාන්න සපත්තු දෙකක් නැහැ. ඒ හින්දා සෙරෙප්පු දෙක දාගෙන ආවා. එයාට පන්තියට සපත්තු දාන්න ඕන නැහැ. ඒ සම්පත් හිඟින්දා. එහෙනම් ඔන්න හිඟ සම්පත්. එදිනදා ජීවිතේ මිනිසුන්ගේ මේ අවශ්‍යතාව ටික සම්පූර්ණ කරගන්න යනකොට මිනිස්සුන්ට සම්පත් හිඟ වෙනවා. ඉතින් මං අහන අයි පුතා ඔය ගෙදර ජීවත් වෙන්නේ. තට්ටු 3ක් විතර තියෙන ගයක් ගන්න නේද? එහෙම නැත්නම් මේ කොළඹ හරි එහෙම නැත්නම් ඔය ටිකක් දර වෙන්න දී ඩමක් අරගෙන එතන තට්ටු 4ක වාගේ ඒකින් නැතුව ඇයි ඔය ගෙදරට වෙලා ඉන්නේ? මං අහනවා. ඔයාලා කියනවනේ ඉතින් අපිට එහෙම ගයක් ගන්න සම්පත් නැහැ. අපිට තියෙන සම්පත් ටිකේ අපි තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. එහෙම සල්ලි තියෙන කට්ටිය එහෙම ගයක් ගන්නවා. එහෙම සල්ලි නැති කට්ටිය තමන්ගේ තියෙන සම්පත් ටිකට අදාළව නිවසක් හදාගන්න. හොඳයි. එහෙනම් මම හිතනවා පුතාලට දැන් තේරෙයි කියලා මොනවද සම්පත් කියන්නේ? ඔයා ඉස්සරහට කතා කරනවා. එතකොට මේ යම් බේසික් අවබෝධයක් නේ මෙන්න ආර්ථික හැසිරීම කියන දේ කතා කරන්නේ. මෙන්න සපුරා ගැනීම සඳහා මොනවද පාවිච්චි කරන්නේ? මේවා සපුර ගන්න හිඟ සම්පත් තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් සපුරා ගැනීම සඳහා හිඟ සම්පත් යොදාගන්න. හිඟ සම්පත් යොදාගන්න. හිඟ සම්පත් යොදාගෙන මේවා මේ නිකන් හිඟ සම්පත් යොදා ගන්න බෑ. පුතේ මේ හිඟ සම්පත් නිකම්ම නෙමෙයි යොදාගන්න. මේ හිඟ සම්පත් අපි නිෂ්පාදනය බවට පත් කරගන්නවා. එහෙනම් මේ ඔයාගෙන් අහනවා මේ කවුද මොනවද මේ ඇයි ඔයා ඔය වගේ ගෙදරක ඉන්නේ? මේ නිවස කියන එකට හොඳ. ඇයි ඔයා වගේ ගෙදරක ඉන්නේ? හොඳ එකක් හදා ගන්න තිබ්බා. ඇයි ඔයා ටවුන් එකේ ගයක් ගන්න නැතුව මේ ගමක් ඇතුලේ ගයක් තියෙන්නේ? ඇයි ඔයා ටවුමේ ජීවත් වෙන්නේ නැත්තේ? එහෙම අහනවා. ඉතින් ඔයා කියනවා අන්න මට සම්පත් හිඟයි. මොනවද සම්පත් කියලා කතා කරාම ඔයා කියනවා මංගාව භූමියක් නැහැ. මංගාව භූමියක් නැහැ. එහෙනම් මට එහෙම ඒ වගේ ගයක් හදන්න ඉඩමක් නැහැ. ඒව නැත්තම් මට මේ ප්‍රාග්ධනයක් නැහැ. වැඩි හිතන්න එපා. මේ භූමිය කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? අපි ඉස්සරහ දවසේ කතා කරනවා. පොඩ්ඩක් ටියුට් එක පෙරලා බැලුවොත් එහෙම අනුමාත්‍රිකාව ඇති භූමිය ප්‍රාග්ධනය කියන නම් වලින් අනුමාත්‍රිකාව එහෙම ඇති. අන්න ඒ දවසට අපි කතා කරනවා. හරිද? එහෙනම් මේ භූමිය ප්‍රාග්ධනය වගේ හිඟ සම්පත් මට මදි හින්දා තමයි මම මේ මට්ටමේ ඉන්නේ. ඔයා කියනවානේ. එහෙනම් පුතේ මේ හිඟ සම්පත් කියන જાතිය අපිට නිකම්ම භාවිතා ගන්න බෑ. ඔයා මේ භූමියකුයි ප්‍රාග්ධනයකුයි අරන් ආව පළියට ඔයාට එයක් කියන දේ හදාගන්න බෑ. එහෙම නැත්නම් ඔයාට මේ භූමිය ප්‍රාග්ධනය යොදවපු පළියට ඔයාට බත් එහෙම නැත්නම් පාන් එහෙම නැත්නම් රොටි ඔය වගේ මොනවා හරි දෙයක් නිර්මාණය වෙන්නේ නැහැ. සරලවම තේරෙනවා ඔයාලට මෙන්න මේක අපි නිෂ්පාදනය කරන්න ඕනේ කියලා. එහෙනම් මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා මේ හිඟ සම්පත් භාවිතා කරලා යොදාගෙන නිෂ්පාදනයක් බිහි කරන්න ඕනේ. නිෂ්පාදනයක් බිහි කිරීමෙන් නිෂ්පාදනයක් බිහි කිරීමක් ඔන්න දැන් ඔයාලට ටිකක් තේරෙනවා. මේ නිෂ්පාදනය බිහි කරා. අන්න අර ඔයාලා ගෙවල් පැත්තට එනවා දැන් ඔය පාන්කාරයෙක්. එහෙම නැත්නම් ඔය ත්‍රී වීල් එකක හරි ලොරි එකක හරි පාන් අරගෙන එන කෙනෙක් ඉන්නවා. එයාව අල්ලගන්න බෑ. ඒක පොඩි වෙනම කතාවක්. එයාව ටිකක් අමාරුයි අල්ලගන්න. ඒ වුණාට මේ අර අපි සද්දය හෙලියට වයින්කොට එයා කියලා ඉවරයි. ඒ වුණාට මේ
මෙයා දැන් ඔය එයත් කරේ මොකද්ද? ඔයාගේ ආහාර කියන අවශ්‍යතාවය තිබුණා. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න මේ හිඟ සම්පත් යොදාගත්තා. එයා භූමියක් අරගෙන ප්‍රාග්ධනය යොදාගෙන පාන් කියන දේ නිෂ්පාදනය කරා. ඒ පාන් කියන දේ නිෂ්පාදනය කරලා ඔන්න නිෂ්පාදනයක් බිහි කරා. පුතේ පාන් කියන නිෂ්පාදනය බිහි කරලා ඒක මේ එයා තියා ගන්නවද? මම පාන් හැදුවා මං ගාව තියා ගන්නවා කියලා. නෑ. මේක ඔයා ගාවට බෙදා හරින්න ඕනේ. ඔන්න ඔයා ගාවට බෙදා හරින්න ඕනේ. එයා වෑන් එකක් හරි එහෙම නැත්නම් කඩයක් දානවා. එහෙම නැත්නම් වාහනයක් අර ගන්නවා, ට්‍රී වීල් එකක් ගන්නවා, බයිසිකලයක් ගන්නවා. ඒක අරගෙන ගමවට යනවා. ඒක බෙදා හරිනවා. එහෙනම් හිඟ සම්පත් යොදාගෙන නිෂ්පාදන බිහි කිරීමත් ඒවා බෙදා වෙන් කිරීමත් අනේ බෙදන්න ඕනේ. ඒවා බෙදා වෙන් කිරීමත් ඒවා බෙදා වෙන් කිරීමත් සිදු කරන එහෙම නැත්නම් අපි තාගේ සරලව බෙදා වෙන් කිරීමේදී ඔන්න බෙදා වෙන් කිරීමේදී මෙන්න මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට අදාළව හිඟ සම්පත් තිබුණා. මේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සපුරා ගන්න මේ හිඟ සම්පත් යොදාගෙන නිෂ්පාදනයක් බිහි කරා. ඒ නිෂ්පාදන බිහි කරලා ඒවා බෙදා වෙන් කිරීමේදී ඒව බෙදා වෙන් කරන අවස්ථාවේදී මේගොල්ලෝ හැසිරෙන විදිය ඔන්න ඒක කවුද ඉන්නේ? පුද්ගලයෝ. පුද්ගලයන් හා අනිකුත් සමාජය හැසිරෙන ආකාරය. හරි. ඔන්න ඔකට අපිට කියන්නේ ආර්ථික හැසිරීමක් කියලා. අපි නැවත පොඩ්ඩක් මුලින් ඉඳන් උඩ ඉඳන් බලාගෙන යමු. ඔන්න කිසියම් ජන සමාජයක ජීවත් වෙන මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පුතාලට එදිනෙදා අවශ්‍යතා ටිකක් ඇති වෙනවා. ආහාර, ඇඳුම් පැළඳුම්, ඊට පස්සේ නිවාස, ප්‍රවාහනය, ඔය වගේ එදිනෙදා අවශ්‍යතා ටිකක් ඇති වෙනවා. මේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පුතේ මේ එදිනෙදා අවශ්‍යතා ටික සපුරා ගැනීම සඳහා හිඟ සම්පත් යොදාගෙන මේ අවශ්‍ය කරන සම්පත් ඇති තරම් ඔයා ගාව නැහැ. මේවා ටිකයි තියෙන්නේ. අවශ්‍යතා කියන දේවල් ගොඩක් තියෙනවා. නමුත් හිඟ සම්පත් ටිකයි තියෙන්නේ. සම්පත් ටිකයි තියෙන්නේ. එහෙනම් අපි කියනවා මේවට හිඟ සම්පත් කියලා. එහෙනම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා හිඟ සම්පත් යොදාගෙන නිෂ්පාදනයක් බිහි කිරීමත් ඒ බිහි කරපු නිෂ්පාදනය බෙදා වෙන් කරනවා. නිෂ්පාදකයා ඒක නිෂ්පාදනය කරලා මිනිස්සුන්ට බෙදලා වෙන් කරනවා. එක එක්කෙනා ගමේ එක එක්කෙනාට මේ පාන් කිල්ල බෙදලා දෙනවා. එහෙනම් ඒවා බෙදා වෙන් කිරීමත් සිද්ධ කරන අවස්ථාවේදී පුද්ගලයෝ සහ සමාජය හැසිරෙන ආකාරය. පුද්ගලයෝ හා සමාජය හැසිරෙන ආකාරය. ඉතින් මේ හිතනවා ගමේ තියෙන පාන් යන ට්‍රීවිල් එක මේක ගම පුරාවටම යාළගේ මිනිසුන්ගේ ආහාර කියන අවශ්‍යතාවය වෙනුවෙන් පාන් නිෂ්පාදනය කරලා ඒව නිෂ්පාදනය කරේ හිඟ සම්පත් භාවිතා කරලා ඒ නිෂ්පාදනය කරපු පාන් ටික බෙදා හරිනවා. බෙදා හරිනකොට මිනිස්සු හැසිරෙන ආකාරය කියලා කියන්නේ නිකන් ඒක හයියෙන් යනකොට බයිනවා. එහෙම නැත්නම් ඒක පස්සෙන් පන්නනවා. ඒව නෙමෙයි. මිනිස්සු හැසිරෙන ආකාරය කියන්නේ ආර්ථික වශයෙන් හැසිරෙන ආකාරය. ඒ කියන්නේ අර සමහර ගෙදරකින් පාන් ගෙඩි දෙකක් ගන්නකොට තව ගෙදරකින් එක පාන් ගෙඩියක් ගන්නවා. සමහර ගෙදරකින් රැට කන්න කියලා පාන් ගෙඩි 3කුයි හවසට තේ බොන්න කියලා බනිස් ගෙඩි 2කුයි ගන්නවා. හැබැයි තව ගෙදරකින් රැට කන්න කියලා පාන් ගෙඩි 3ක් ගන්නවා බනිස් ගෙඩි 2ක් ගන්නේ නැහැ. එක එක්කෙනා හැසිරෙන විදිය වෙනස්. එහෙනම් අන්න අපි මෙන්න මේක තමයි අධ්‍යයනය කරන්නේ. පුද්ගලයන් හා සමාජය මේ අවස්ථාවේදී හැසිරෙන ආකාරය. ඒක තමයි පුතේ ආර්ථික හැසිරීමක් කියලා කියන්නේ. මෙන්න මේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන විෂය තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. මේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන විෂයට අපි ආර්ථික විද්‍යාව කියලා කියනවා. එහෙනම් මම හිතනවා පුතාට දැන් පැහැදිලි මොකද්ද මිනිසුන්ගේ ආර්ථික හැසිරීමක් කියන්නේ කියලා. ආර්ථික හැසිරීමක් කියන්නේ මොකද්ද කියලා. රයිට්. එහෙනම් අපි ටියුටර් එකට යමු. ලස්සනට දාගමු. මෙන්න මේ නිර්වචනය. ලස්සනට නිර්වචන ලියාගමු.
හරි බෝඩ් එක බලන්න මේව කන්න ඕනේ මම කියවන්නම් පාලියමු මම කියන්නම් මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන යටතේ අද ඉස්සෙල් ලියන්න පටන් ගන්නකොට ඩේට් එක එහෙම දාලා ලස්සනට ලියන්න ගන්න අද දවස් දාලා අද 15 වෙනිදා ඩේට් එක දැම්මා ලියන්න පටන් ගමු කිසියම් සමාජයක මම පාඩම කොට යම් තැනක් ඔයාලට නැත්තම් හරි කැටි කැඩි වුණා නම් හරි කියන්න වෙනම හේජක් දාන්න සෑහුන්නේ ආයි කියන්න කියලා හරි කිසියම් සමාජයක කිසියම් සමාජයක කිසියම් සමාජයක ජීවත් වන මිනිසුන් මම කියන මේක වැඩි නම් ඒකත් කියන්න මට සෙමින් කියන්න කියලා කිසියම් සමාජයක ජීවත් වන මිනිසුන් කිසියම් සමාජයක ජීවත් වන මිනිසුන් කමාවක් දාලා කිසියම් සමාජයක ජීවත් වන මිනිසුන් කියලා කමාවක් දාලා එදිනෙදා දවස ගානකට එදිනෙදා කමාවක් දාලා එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට කිසියම් සමාජයක ජීවත් වන මිනිසුන් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට මොනවද යොදාගන්නේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්න මෙන්න හිඟ සම්පත් යොදාගෙන එදිනෙදා අවශ්‍යතා සපුරා හිඟ සම්පත් යොදා ගන්නවා එහෙනම් එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට හිඟ සම්පත් යොදාගෙන දාලා කමාවක් දාලා හිඟ සම්පත් යොදාගෙන කියලා කමාවක් දාලා හිඟ සම්පත් යොදාගෙන කියලා
කමාවක් දාලා නිෂ්පාදන බිහි කිරීමේදීත් නිෂ්පාදන බිහි කිරීමේදීත් මිනිස් අවශ්‍යතා එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මට හරියට හරි එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කමාවක් දැම්මා හිඟ සම්පත් යොදා ගැනීමේදීත් හිඟ සම්පදාගෙන නිෂ්පාදන අන්න කියන කෙනෙක් ලෙෆ්ට් එක අහපුවාම නේද ඔව් කාර්ය පුතේ ලියාගන්න මෙයා වුණා නම් මේ මට පන්ති වල පොඩි ඒ ලෙෆ්ට් එක ආපු දරුවා මට පොඩ්ඩක් මෙහෙජක් දාන්න සර් මෙන්න මෙතන ඉඳන් මෙතන ගෑලා මට මගේ අරනවා කියලා මම ඒක එයාට මෙහෙජක් දාන්න රයිට් එහෙනම් නැවතුනේ නිෂ්පාදන බිහි කිරීමේදීත් හිඟ සම්පත් යොදාගෙන නිෂ්පාදන බිහි කිරීමේදීත් නිෂ්පාදන යොදාගෙන හිඟ සම්පත් යොදාගෙන නිෂ්පාදන බිහි කිරීමේදීත් හරි ඉස්සරහට යනවා සහ නිෂ්පාදන බිහි කිරීමේදීත් සහ ඒවා බෙදා වෙන් කිරීමේදීත් සහ ඒවා බෙදා වෙන් කිරීමේදීත් ඉස්සරහට ලියමු පුද්ගලයන් සහ සමාජය අපි අධ්‍යයනය කරන පාර්ශවය පුද්ගලයන් සහ සමාජය බෙදා වෙන් කිරීමේදීත් පුද්ගලයන් සහ සමාජය හැසිරෙන ආකාරය පුද්ගලයන් සහ සමාජය හැසිරෙන ආකාරය මිනිසුන්ගේ හැසිරෙන ආකාරය මිනිසුන්ගේ
ආර්ථික හැසිරීම් ලෙස හඳුන්වයි. මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් ලෙස හඳුන්වයි. ආර්ථික හැසිරීම් ලෙස හඳුන්වයි. ලෙස හඳුන්වයි. හරි. ආර්ථික හැසිරීම් ලෙස හඳුන්වයි. ඒ ආය පාරක් කියව ගමු. මොකද්ද ඔයාලා ලියාගත්ත ටික කියලා? ආය පාරක් කියව මොකද්ද පුතේ? අපේ මේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් බලාගමු. අපි ලියුවා කිසියම් සමාජයක ජීවත් වන මිනිසුන්ගේ එදිනෙදා මිනිස් අවශ්‍යතාවන් සපුරා ගැනීමට කිසියම් සමාජයක ජීවත් වන මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට හිඟ සම්පත් යොදාගෙන නිෂ්පාදන බිහි කිරීමේ හිඟ සම්පත් යොදාගෙන නිෂ්පාදන බිහි කිරීමත් ඒවා බෙදා වෙන් කිරීමේදී නිෂ්පාදන බිහි කරන අවස්ථාවේදී ඒවා බෙදා වෙන් කරන අවස්ථාවේදී සමාජයේ සහ පුද්ගලයන් හැසිරෙන ආකාරය පුතේ අපි කියනවා ආර්ථික හැසිරීමක් කියලා. එහෙනම් කියව ගන්න එකපාරක් කියව ගන්න. ලියාගත්ත නිර්වචනේ මම පොඩි වෙලාවක් දෙන්නම්. ටක් ගාලා කියව ගන්න. මොකද්ද මිනිස් හැසිරීම කියලා කියන්නේ කියලා. සමහර කරනවා මිනිස් හැසිරීම නෙමෙයි ආර්ථික හැසිරීම කියන්නේ කියලා. මොකද්ද මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන්නේ කියලා. විනාඩියක් කරන් කියවන්න. හරි. එහෙනම් කටි කියවගත නේද? රයිට්. අපි යමු පාඩේ ඉස්සරහට අධ්‍යයනය කරගෙන. හොඳයි. ඔන්න දැන් ඔයාලා දන්නවා ආර්ථික විද්‍යාව මේ බේසික් ටික ඔන්න ඔයගොල්ලෝ කතා කරලා ඉවරයි. ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද? ඊට පස්සේ මේ ආර්ථික විද්‍යාව කොහොමද බිහි වුනේ? ආර්ථික විද්‍යාව බිහි වීමෙන් පස්සේ මේක විකාශනය වෙච්ච ආකාරය, එතනින් පස්සේ මේ ආර්ථික විද්‍යාවට ඇයි විද්‍යාවක් කියන්නේ කියලා මොකද විද්‍යාවක් කියන්නේ කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ විද්‍යාත්මක ක්‍රමවේදය ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒ විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත කරන විෂයන් කොටස් දෙකකට කැඩුවා. ශුද්ධ විද්‍යාව, සමාජීය විද්‍යාව ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉගෙන ගත්තා ආර්ථික විද්‍යාව සමාජීයයක් වෙන්නේ ඇයි කියලා. ඊට පස්සේ ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරනවා කියලා කිව්වේ මිනිස්සුන්ගේ හැසිරීම. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මොකද්ද මේ කියන මිනිස් හැසිරීම කියලා. හොඳයි. එහෙනම් පුතේ ඔය තමයි අපි ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරගෙන ආව ගමන් මාර්ගය. ඊට පස්සේ ඔන්න අපි යනවා ටියුට් එකේ ඊළඟ කොටසට. යම් පුතේ පස්සේ පිටුවට ඊළඟ කොටසට යන්න. හරි. අනුමාත්‍රිකා බලන්න. අනුමාත්‍රිකා දාලා දිනවා සූක්ෂම හා සාර්වාර්ථික විද්‍යාව කියලා. මොකද්ද? සූක්ෂම හා සාර්වාර්ථික විද්‍යාව කියලා.
සූක්ෂම හා සාර්වාර්ථික විද්‍යාව කියලා නිර්වචනයක් දාලා තියෙනවා. මේ නිර්වචන නෙමෙයි සමයි. අනුමාත්‍රිකාවක් දාලා තියෙනවා. මේ අනුමාත්‍රිකාවේදී ඒට යටින් තියෙනවා වාක්‍යයක් ලියලා පොඩි සටහනක මයික්‍රෝ ඉකොනොමික් and මැක්‍රෝ ඉකොනොමික් කතා කරන්න පටන් ගන්නෙ. ආර්ථික විද්‍යාව තුළ අන්තර්ගත විශේෂ ශාස්ත්‍රය සූක්ෂම හා සාර්ව ආර්ථික න්‍යාය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැකිය කියලා. සූක්ෂම හා සාර්ව ආර්ථික න්‍යාය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැකිය. හරි. එහෙනම් මෙතන කියනවා මේ ආර්ථික විද්‍යාව තුළ ආර්ථික විද්‍යාව කියන මේ අපි දන්නවනේ දැන් මේ ආර්ථික විද්‍යාව පුළුල් විෂයක් ඇතුලේ කතා කරන්න පුළුවන් ලොකු විෂය පත්‍රයකට බිහි වෙලා තියෙන එක විෂයක්. එහෙනම් මේ විෂය තුළ අපි අධ්‍යයනය කරන්න යනකොට මේ විෂය අධ්‍යයනය කිරීමේදී ඒකේ ඇතුළත් වෙන ප්‍රධාන ලක්ෂණ නැත්නම් ඒකේ ස්වභාවය මත පුතේ ආර්ථික විද්‍යාව අපි අධ්‍යයනය කරත් සූක්ෂම හා සාර්ව කියන කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් කොටස් දෙකයි. එකක් තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාව. පුතේ අනිත් එක තමයි සාර්ව ආර්ථික විද්‍යාව. සාර්ව ආර්ථික විද්‍යාව. ඔන්නෝම කියලා කොටස් දෙකකට බෙදුවා. එකක් පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාව, අනික සාර්ව ආර්ථික විද්‍යාව. බලන්න නේද දැන් ඔය කතා කරන ගමන් චුට්ටක් මතක් කරගන්න. අපි කොහොමද මෙතෙන්ට ආවේ කියලා. අපි මුලින්ම කිව්වා නිර්වචනයක් කතා කරා. ඊට පස්සේ අපි බේසික්ම කරේ විද්‍යාවක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒ විද්‍යාවක් කියන එක කොටස් දෙකකට කැඩුවා. මෙන්න මේ කියන්නේ අපි ආපු මෙන්න මේ සූක්ෂම සාර්ව කියන තැනට ගන්න ආවේ විද්‍යාවක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒක කැඩුවා ශුද්ධ විද්‍යාව, සමාජ විද්‍යාව කියලා. මේ ආර්ථික විද්‍යාව ලස්සනට අපිට ගලාගෙන යන විෂයක්. එකින් එකට සම්බන්ධලා අනවශ්‍ය දේවල් අයින් වෙවි අවශ්‍ය ආර්ථික විද්‍යාත්මක කරුණු ටිකට යනවා. මෙන්න ශුද්ධ විද්‍යාව, සමාජ විද්‍යාව කියලා ගන්නවා. ඊට පස්සේ අපි කිව්වා අපිට ශුද්ධ විද්‍යාවෙන් වැඩක් නැහැ. ඒක ඔයාලගේ A level බයෝමැත්ස් කරන යාළුවෝ ටික ඒක බලාගනි. අපි ඒක මෙතනින් අයින් කරලා දාමු. සමාජීය විද්‍යාවන් ගොඩක් තිබුණා. සමාජීය විද්‍යාවන් අතරින් ඔන්න අපි කතා කරා විවිධාකාරයේ සමාජ විද්‍යාවන් තියෙනවා. දේශපාලන තියෙනවා. ඊට පස්සේ මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව තියෙනවා. ඊට පස්සේ අපි වැදගත් එක ආර්ථික විද්‍යාව තියෙනවා. ආර්ථික විද්‍යාව තියෙනවා. මෙන්න මෙහෙම දරුවනේ සමාජීය විද්‍යාවේ විවිධ එක જાතියේ සමාජ විද්‍යාවක්. ඊට පස්සේ ඒකෙනුත් අපිට දේශපාලන විද්‍යාව වැඩක් නැහැ. මනෝ විද්‍යාව වැඩක් නැහැ. සමාජ විද්‍යාව වැඩක් නැහැ. අපිට වැඩක් ආර්ථික විද්‍යාව. එහෙනම් ඔයාගේ දේශපාලන විද්‍යාව, මනෝ විද්‍යාව වගේ හදාරන ආරම්භ ටික ඒව ගැන බලාගන්න. අපි බලා ගන්න ඕනේ ආර්ථික විද්‍යාව. ඔන්න අපි ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන්න. ඊට පස්සේ ආර්ථික හැසිරීම කියන්නේ මොනවද කියලා මම කතා කරලා මෙන්න කියනවා ආර්ථික විද්‍යාව අපි ඉගෙන ගන්නකොට කොටස් දෙකකට ඉගෙන ගන්නවා කියලා. මේකෙන් එක කොටසක් තමයි සූක්ෂම විද්‍යාව. අනික තමයි සාර්වාර්ථික විද්‍යාව. සාර්වාර්ථික විද්‍යාව. හරි. මොනවද අපි ඉන්නේ? මෙන්න සූක්ෂම හා සාර්ව. විද්‍යාව සමාජය ඉගෙන ගත්තා. ඉතින් විද්‍යාව අපිට වැඩක්. ඒක සමාජීය විද්‍යාවට ගොඩක් දේශපාලන විද්‍යාව, මනෝ විද්‍යාව, විද්‍යාව, ආර්ථික විද්‍යාව, විවිධාකාර විද්‍යාවන් හම්බුනා. මේ විවිධාකාර විද්‍යාවන් අතරින් අපිට ඒව වැඩක් නැහැ කිව්වා. අපි කිව්වා ආර්ථික විද්‍යාව තමයි අපේ විෂය. ඒක තමයි අපි ඉගෙන ගන්න කියලා. ඔන්න ඒකට ආවහම ඒකත් අධ්‍යයනය කිරීම පහසුව අධ්‍යයනය කරන්න ලේසි වෙන්න හරි මේ තේරුම් ගන්න ලේසි වෙන්න හරි එහෙම නැත්නම් මේකේ තියෙන මේ යම් මේ පොදු ලක්ෂණයක් මත හරි අපි මේ සූක්ෂම සාර්ථක විද්‍යාව කොටස් දෙකකට වෙන් මේ ආර්ථික විද්‍යාව ගැන කෙනෙක්ට මේ සූක්ෂම හා සාර්ව ආර්ථික විද්‍යාව තමයි ඉගෙන ගන්න තියෙන්නේ.
එහෙනම් එයින් මේක පස්සේ කරනවා. දැන් අපි මෙතනොත් මොකක්ද අධ්‍යයනය කරනවා. අපි අර සුද්ධ චමසිදයක් කරගන්න අපි අපේ ගමන ආවා වගේ. දේශපාලන විද්‍යාවට මනෝ විද්‍යාව ගන්න කියලා අපි අපේ ගමන ආවා වගේ. මෙතනදී අපි මේ දෙන්නගෙන් කාවත් හලන්නේ නැහැ. අපි අර හල්ලා දානවා කියලා හලන්නේ නැහැ. අපි සූක්ෂම ආර්ථික විද්‍යාවත් ඉගෙන ගන්නවා. දෙකේ වෙනස. උදාහරණයක් මේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ අපිට නිකන් උපමා කරන්න පුළුවන් මෙතනදී ලොකු ගහක් කියලා. මේ ලොකු ගහක්. මේ ගහ තමයි ආර්ථික. මේ තියෙන ගහේ අතු. හරිද? ඔන්න ගහේ අතු ටික. මෙන්න කොළ ටිකක් දිනවා. ආර්ථික විද්‍යාව කියන මහා විශාල ගහ. හරියට අර අයිස් කියන එක ගහක් කැඩියා වගේ. අපිට තියෙන ගහක්. හරිද? විද්‍යාව ඉගෙන ගන්න යාළුවන්ට තියෙන ඇපල් ගහ කියන. ඔන්න අපිට තියෙන විද්‍යාව ගහ. මෙන්න මේ ආර්ථික විද්‍යාව කියන මේ මසාල ගහේ මේක මම කිව්වා විශාල ප්‍රදේශයක පැතිරුණු විෂයක් තමයි මේ දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් ආගමික වශයෙන් අපේ එදිනදා ජීවිතය දක්වාම සම්බන්ධ විශාල විෂයක්. මේ ඔන්න මේ ලොකු ගහ අපි මේ දැන් ගහ ගැන මේ ඉගෙන ගන්න හදන්නේ. පුතා මොකක් හරි දෙයක් ගැන ඉගෙන ගන්න හදනකොට මේ ගහ ගැන ඉගෙන ගන්න දෙනවා කියන්නේ. ඔන්න ලොකු ගහක් කියනවා මේ ගැන ඉගෙන ගන්න කියලා. මේකේ අධ්‍යයනයේ යනකොට ඔයා එකපාරම මේ තියෙන ගහේ කඳ. එහෙම නැත්නම් මේ ගහේ කොළ ටික සේරම. මේ ගහේ සම්පූර්ණ මූල පද්ධතිය කියලා. එහෙම එකපාරටම මේක අධ්‍යයනය කරන්නේ. මේක අධ්‍යයනය කරනවා කියන්නේ අපි අර ගහේ තියෙන ගහේ කඳේ තියෙන එක සෛලයක් ගන්න අධ්‍යයනය කරනවා. ඊට පස්සේ ගහේ කොළයක් අරගෙන කොළයක් ඇතුලේ අර O level විද්‍යාවට අර අගපත්‍රයක් ඇතුලේ සෛලය අධ්‍යයනය කරනවා. ඒ වගේ ඒ පොඩි තැන ඉඳන් අපි අධ්‍යයනය කරනවා. එහෙනම් ඒ වගේ මේ ආර්ථික විද්‍යාව කියන මහා විශාල ගහ ගැන අපි දැනගන්න හදනකොට අපි ඒක අපිට අධ්‍යයනය කිරීමේ පහසුව තමයි ප්‍රධාන වරමුණ සඳහා සූක්ෂම හා සාර්ථක කියලා කොටස් දෙකකට බෙදාගත්තා. පුතේ සිංහල මේ සිංහල නෑ. සිංහල වල ඉගෙන ගන්න ඕනේ සූක්ෂම කියලා වචනය. මොකද්ද සූක්ෂම කියන එකේ තියෙන්නේ? සූක්ෂම කියන්නේ ඉතා කුඩා කියන්නේ. ඉතා කුඩා කියන්නේ. හරිද? එහෙනම් මේ ආර්ථික විද්‍යාව කියන මහා ගහ ගැන ඉගෙන ගන්නකොට මේ මහා ගහ හැදිලා තියෙන්නේ මේ කුඩා කුඩා දේවල් එකතු වෙලා. නේද? පොඩි පොඩි දේවල් එකතු වෙලා. මේ ගහ බැලුවාම මේකේ තියෙන පොඩි පොඩි කොළ තියෙනවා. මේ වෙන වෙනම තියෙන කොළ. මේ වෙන වෙනම තියෙන කොළ ටික. ඊට පස්සේ මේ ගහේ තියෙන වෙන වෙනම ගෙඩි. මෙන්න වෙන වෙනම ගෙඩි තියෙනවා මේ ගහේ. ඔන්න වෙනම කොළ තියෙනවා. අපේ සූක්ෂම විදියට චූටි දේවල් අධ්‍යයනය කරනවා. මේ ගහේ තියෙන පොඩි දේවල් හොයන්න යනකොට අපිට හම්බ වෙනවා වෙන වෙනම කොළ තියෙනවා. වෙන වෙනම ගෙඩි තියෙනවා. ඒ ගහේ ඒ කොළ සහ ගෙඩි ගැන අධ්‍යයනය කරනවා. අපි ගහේ කඳ ගැන අධ්‍යයනය කරනවා. අතු ගැන අධ්‍යයනය කරනවා. එතකොට තේරෙනවා අපිට මේකේ තියෙනවා මෙන්න මේව. ගහේ පොතු තියෙනවා. ඒ පොතු එකට එකතු වෙලා තමයි මේ කඳ හැදිලා තියෙන්නේ. එහෙනම් ඒ විවිධ මේ ගහ කඳ ගැන අධ්‍යයනය කරද්දී පොතු ගැන අධ්‍යයනය කරනවා. මූල පද්ධතිය. මේ මහ විශාල මූල පද්ධතිය හැදිලා තියෙන්නේ චූටි මුල් වලින්. මේ පොඩි මුල් තියෙනවා. මේ වලින් තමයි මේ මහ විශාල මූල පද්ධතිය නිර්මාණය වෙන්නේ. මේ පොඩියට තියෙන පොඩි මුල් හැදිලා තමයි මහ විශාල මේ මූල පද්ධතිය නිර්මාණය වෙන්නේ. මේ පොඩි පොතු එකතු වෙලා තමයි මහා ගහේ කඳ හැදුනේ. එක කොළේ තමයි අපි මේ අඳ මේ සම්පූර්ණ ගහේ තියෙන කොළ ගොඩ සේරම හැදුනේ. එක ගෙඩිය ගන්න එකතු වෙලා තමයි ගහේ සම්පූර්ණ පළදාව හැදුනේ. එහෙනම් සූක්ෂම කියන්නේ ඉතා කුඩා දේවල්.
පුතේ ආර්ථික විද්‍යාවේ මේ තියෙන ඉතා කුඩා දේවල් අපි අධ්‍යයනය කරනවා. මේ මහා විශාල ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන්න කලින් පොඩි දේවල් අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මේ ගහක තියෙන එක කොළයක් ගැන අධ්‍යයනය කරනවා. එක මුලක් ගැන, එක පොත්තක් ගැන, එක ගෙඩියක් ගැන අධ්‍යයනය කරනවා වගේ සූක්ෂම ආර්ථික විද්‍යාවේ අපි කුඩා විචල්යන් අපි ඒවට කියනවා පුතේ ලස්සන නමක් කුඩා විචල්යන් කුඩා විචල්යන් අන්න මොකද නම කුඩා විචල්යන් සූක්ෂම ආර්ථික විද්‍යාවේ කුඩා විචල්යන් දෙයක් කරනවා. විචල්යන් වෙනස් වෙන දේවල් නේද? විචල්යක් කියලා කියන්නේ යම් වෙනස් වෙන දෙයක්. එහෙනම් මේ ආර්ථික විද්‍යාව කියන මහා ගහ ඇතුලේ තියෙන කුඩා විචල්යන් අධ්‍යයනය කරනකොට අපි කියනවා පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. මේත් එක්ක මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. අර අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නකොට අධ්‍යයනය කරනවා පුතාට ඉස්සරහට හම්බෙයි එක භාණ්ඩයක මිල. එහෙම නැත්නම් ගෙදරට කිරි පැකට් එකක මිල. එක කිරි පැකට් එකක මිල. එක භාණ්ඩයක මිල. එහෙම නැත්නම් මේ ඔව් හොඳම උදාහරණය තමයි එක කිරි පැකට් එකක්. ඔන්න එක භාණ්ඩයක මේ උදාහරණ එක්සැම්පල් එක භාණ්ඩයක මිල. භාණ්ඩ මිල නෙමෙයි දෙයක මිල. එක කිරි පැකට් එක අන්න සූක්ෂම ආර්ථික විද්‍යාව මේ අහගෙන මේ ගන්න එක පොඩි දෙයක් තමයි එක කිරි පැකට් එකක මිල කියලා කියන්නේ. තේරුණාද? මේ සම්පූර්ණ ගහ ගැන අධ්‍යයනය කරන්න යනකොට අපි පොඩි දේවල් තමයි ඉස්සරහම ඉගෙන ගන්නවා. එකපාරට ලොකු ලෙවල් එකට යන්නේ නැහැ. චූටි පොඩි ඉගෙනගෙන තමයි ලොකු දෙයක් ගැන ඉගෙන ගන්න. එහෙනම් මේ මහා විශාල ආර්ථිකය ගැන ඉගෙන ගන්න හදනකොට ඒකේ තියෙන එක පොඩි විචාරයක්මයි කිරි පැකට් එකක මිල කියලා. ඒක උදාහරණ. තව උදාහරණ. එක පුද්ගලයෙකුගේ ආදායම. පුද්ගලයෙකුගේ ආදායම. ඔන්න. එක කිරි පැකට් එකක මිල. එක පුද්ගලයෙකුගේ ආදායම. අර සම්පූර්ණ ඔයාලගේ අම්මා තාත්තා වැඩ කරන සම්පූර්ණ ආයතනයේම ගෙවුව පඩි ටික නෙමෙයි. ඔයාගේ තාත්තට විතරක් හම්බෙච්ච පඩි. ඔයාගේ අම්මට විතරක් හම්බෙච්ච පඩි. අන්න එක පුද්ගලයෙකුගේ ආදායම. ඊට පස්සේ මේ ලංකාව ගන්න. අපේ රට ඇතුලේ විවිධාකාර ආයතන ගොඩාක් තියෙනවා. විවිධ ආයතන තියෙනවානේ. ගොඩක් තියෙනවා. පෑනක් හදනවා නම් පෑන් හදන ආයතන ගොඩක් තියෙනවා. මේ කෑමයකට දාන කුළු බඩු මොනවාද හදනවා නම් අන්න කුළු බඩු හදන ආයතන ගොඩක් තියෙනවා. හාල් හදනවා නම් මේ වී වගා කරලා හාල් කියන නිෂ්පාදනයේ වෙළඳ පොළට දානවා නම් අන්න හාල් නිෂ්පාදනයේ වෙළඳ පොළට දාන මේ නිෂ්පාදකයෝ ගොඩක් ඉන්නවා. අන්න ඒ වගේ මේ එහෙම විවිධාකාර ආයතන ගොඩාක් ඉන්නකොට සූක්ෂම කියලා කියන්නේ පොඩ්ඩයිනේ. මෙන්න එක ආයතනයක නිෂ්පාදනය. ආයතනයක නිෂ්පාදනය. එක ආයතනයක නිෂ්පාදනය. අන්න ඒ වගේ පුතේ මේ මහා විශාල ගහක් පිච්ච ආර්ථික විද්‍යාව කියන එක අපි ඉස්සම කොටස් දෙකකට අධ්‍යයනය කරනවා. මේක එක පාට විශාල අධ්‍යයනය කරන්න බැරි හින්දා හරි. එහෙනම් මේ මහා ආර්ථික විද්‍යාව කියන විෂය කොටස් දෙකකට අධ්‍යයනය කරනවා. එක සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා දෙකට සාමාන්‍යයෙන් කියලා. සූක්ෂම ආර්ථික විද්‍යාවේදී පුතේ අපි අධ්‍යයනය කරන්නේ ඉතා කුඩා විචාරයක්. මේ කුඩා ගහේ තියෙන එක කොළයක්, එක ගෙඩියක්, එක පොත්තක්, එක ගැන අධ්‍යයනය කරා වගේ ආර්ථිකයේ තියෙන එක කිරි එක මිල, එක පාන් එක මිල, එක පුද්ගලයෙක් ආදායම, එක ආයතනයක නිෂ්පාදනය, ඔය වගේ ඉතා කුඩා විචාරයන් ගැන අධ්‍යයනය කරනවා. අපි ලොකු දෙයකට යන්න කලින් පොඩි දෙයක් කරනවා. එහෙනම්
පැහැදිලි. දැන් මොකද්ද සූක්ෂමාර්ථ විද්‍යාව කියන්නේ? එහෙනම් අපි මේ සූක්ෂමාර්ථ විද්‍යාවට නෝටක් දාන්න සාර නෝට් එක ඒ ඉඳන් මේ ඔයාගේ නෝට් එකේ සූක්ෂමාර්ථක විද්‍යාව කියලා අනුමාත්‍රිකාව දාලා තියෙනවා. එතන අපි සූක්ෂමාර්ථක විද්‍යාව කියන්නේ කියලා මොකද්ද කියලා දාගෙන ඊට පස්සේ සාරාර්ථක විද්‍යාව ඉගෙන ගන්න යනවා. හරි. එහෙනම් ලියමු. සූක්ෂමාර්ථක විද්‍යාව කියන තැන පස්වෙනි පිටුවේ ආර්ථිකයේ පටු ශේෂ්ත්‍රයන් ඒ කියන්නේ අර පොඩි දේවල් කියන ආර්ථිකයේ පටු ශේෂ්ත්‍රයන් ආර්ථිකයේ පටු ශේෂ්ත්‍රයන් ආර්ථිකයේ පටු ශේෂ්ත්‍රයන් නැතිනම් පටු ශේෂ්ත්‍රයන් නැතිනම් මේ ලස්සන වචන කුඩා විචල්‍යයන් හරි ආර්ථිකයේ කුඩා විචලන අපි පුතේ මේක අධ්‍යයනය කරද්දී අර එකපාරට අපිට සම්පූර්ණ ගෙඩි ගොඩක් තියෙනවා මේ සම්පූර්ණ පළදාව ගැනම අධ්‍යයනය කරේ නැහැ සම්පූර්ණ කොළ තේන අධ්‍යයනය කරේ නැහැ අපි එක කොළයක් ගැන වෙනම අධ්‍යයනය කරා එක පොත්තක් ගැන වෙනම අධ්‍යයනය කරා එක මුලක් වෙනම අරගෙන අධ්‍යයනය කරා එහෙනම් මේ ආර්ථිකයේ කුඩා විචලනයන් ගැන ලියමු කුඩා විචල්යන් ඉස්සර ලියාගෙන යමු වෙන් වශයෙන් වෙන වෙනම කුඩා විචල්යන් වෙන් වශයෙන් එහෙම නැත්නම් වෙන වෙනම වෙන් වශයෙන් ගෙන ආර්ථිකයේ පටු ශේෂ්ත්‍රයන් නැතිනම් කුඩා වෙන් වශයෙන් ගෙන අරගෙන ගෙන වෙන් වශයෙන් ගෙන වෙන් වශයෙන් ගෙන
කමාවක් දාලා වෙන වශයෙන් ගෙන කමාවක් දාලා තනි තනිව වෙන වශයෙන් ගෙන තනි තනිව බෝඩ් එකේ ලියලා තියෙනවා පටු ශේෂ්ත්‍රයන් ඔස්සේ වෙන වශයෙන් ගෙන පටු ශේෂ්ත්‍රයන් ඔස්සේ බෝඩ් එකේ ලියලා තියෙනවා පටු ශේෂ්ත්‍රයන් ඔස්සේ වෙන වශයෙන් ගෙන පටු ශේෂ්ත්‍රයන් ඔස්සේ පටු ශේෂ්ත්‍රයන් ඔස්සේ පටු ශේෂ්ත්‍රයන් ඔස්සේ පටු ශේෂ්ත්‍රයන් ඔස්සේ වෙන වෙනම පටු ශේෂ්ත්‍රයන් ඔස්සේ වෙන වෙනම පටු ශේෂ්ත්‍රයන් ඔස්සේ වෙන වෙනම අධ්‍යයනය කිරීමයි පටු ශේෂ්ත්‍රයන් ඔස්සේ වෙන වෙනම අධ්‍යයනය කිරීමයි පටු ශේෂ්ත්‍රයන් ඔස්සේ වෙන වෙනම අධ්‍යයනය කිරීමයි වෙන වෙනම අධ්‍යයනය කිරීමයි හරි වෙන වෙනම අධ්‍යයනය කිරීමයි හරි ඊට පස්සේ සමහර විට පෙළ එකට අහන්න පුළුවන් සූක්ෂම අර්ථය කියන්නේ මොකක්ද ආය බලගමු ආර්ථිකයේ පටු ශේෂ්ත්‍රයන් ආර්ථිකයේ තියෙන පටු ශේෂ්ත්‍රයන් ඇතිනම් කුඩා විචල්යන් වෙන් වශයෙන් ගෙන තනි තනිව පටු ශේෂ්ත්‍රයන් ඔස්සේ වෙන් වශයෙන් අධ්‍යයනය කිරීමයි වෙන් වශයෙන් ගෙන තනි තනිව පටු ශේෂ්ත්‍රයන් ඔස්සේ වෙන් වශයෙන් අධ්‍යයනය කිරීමයි එහෙම නැත්නම් වෙන වෙනම අධ්‍යයනය කිරීමයි අන්න පුතේ දැන් ඔයගොල්ලෝ දන්නවා මොකක්ද සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියනවා මේ ආර්ථික විද්‍යාව කියන වෘක්ෂය ඇතුලේ තියෙන කුඩා අර මලක් එක පොත්තක් එක ගෙඩියක් එක කොළයක් ගැන වෙන විදිහට අධ්‍යයනය කරන එක. හැබැයි මේ වැරද්ද කරන්න එපා. මේ සමහර ළමයිට මම මේ ගහක් කියන දේ උදාහරණයට ගත්තේ. සමහර දරුවෝ මම දැකලා තියෙන උත්තර ලියනකොට ආර්ථික විද්‍යාවේ සූක්ෂම ආර්ථික විද්‍යාව යන්න පහදන්න කියලා ප්‍රශ්නයක් අහුවාම ඒගොල්ලෝ ලියනවා ආර්ථික විද්‍යාව කියන ගහේ මේ තියෙන කොළයක් තියෙන පොත්තක් තියෙන ගෙඩියක් ගැන වෙනම අධ්‍යයනය කරන එක. ආර්ථික විද්‍යාව කියන ගහේ තියෙන කොළයක් පොත්තක් ගෙඩියක් ගැන
වෙන වෙනම අධ්‍යයනය කරන එකට කියනවා. පුතේ ඒකම නෙමෙයි අපි නිර්වචනය දෙන්නේ. එහෙනම් නිර්වචනය කියන්නේ ආර්ථික විද්‍යාවේ තියෙන පටු ශේෂ්ත්‍රයන් එහෙමත් නැතිනම් කුඩා විචල්යන් වෙන් වශයෙන්ගෙන ඒ පටු ශේෂ්ත්‍රයන් තුල වෙන වෙනම අධ්‍යයනය කරනවට කියන්නේ පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. ඒකව උත්තරයක් කියන්නේ මේ ආර්ථික විද්‍යාව කියන ගහේ තියෙන ගෙඩියක් ගැන, මුලක් ගැන, කොළයක් ගැන අධ්‍යයනය කිරීමයි කියලා. ඒක උදාහරණයක් විතරයි හරිද? මම ඔයාලට පැහැදිලි කරන්න පාවිච්චි කරපු උදාහරණයක්. ඒ උදාහරණ ලියන්න එපා. හරිද? මේ හරිය නිර්වචනය කියන්නේ සම්පූර්ණ ආර්ථික විද්‍යාවේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ ආර්ථික විද්‍යාව තුළ තියෙන කුඩා විචල්යන් එහෙම නැත්නම් පටු ශේෂ්ත්‍ර වෙන වෙනගෙන එන්වින් වශයෙන් අධ්‍යයනය කරන සමාර්ථක විද්‍යාව කියලා. හරි. එහෙනම් උදාහරණ කියලා දාලා පල්ලෙහාට ලියමු. මෙන්න මේ තුන. අපි උදාහරණ තුනක් කතා කරා. ක්ලියර් නැත්නම් ඉන්න මම කැමරා ෂෙයාර් එකට මාරු කරන්න. right. හරි. මෙන්න උදාහරණ කියලා දාලා තියෙනවා. භාණ්ඩයක මිල, පුද්ගලයාගේ ආදායම, ආයතනයක නිෂ්පාදනය කියලා. පුතේ මේක තංගාල උදාහරණ පල්ලෙහාට දාගමු. මම විනාඩියක් දෙන්නම්. උදාහරණ භාණ්ඩයක මිල, පුද්ගලයෙකුගේ ආදායම, ආයතනයක නිෂ්පාදනය. හරි. හරි. එහෙනම් දැන් දන්නවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ලස්සනට උදාහරණ ටිකක් දාගත්තා. කාට හරි මේ උදාහරණෙත් මේ ගහ ඇඳලා මේව කරගන්න ඕන නම් ටියුට් එකේ මේ කොහෙද තැනකින් පොඩියට ඇඳලා ඊතලයක් දාලා ලියන්න. මේ කමන්නේ ලස්සන ටියුට් එක හදාගන්න කෙනෙක් ඕන නම් අර පල්ලෙහා ඉන්නව නේද එක්කෙනෙක්ගේ ෆොටෝ එකක් ගියම දාලා. අපි තව ටිකකින් එයා කවුද කියලා කතා කරනවා. ඒ පල්ලෙහා ඉන්න ෆොටෝ එක ළඟ ඉන්න කෙනාගේ එහා පැත්තෙන් ඉඩක් තියෙනවා. එතන ඕනනම් මේ ගහක් ඇඳලා ඒක දාගෙන මේ පොඩි ගෙඩියක් කොලයක් එහෙම ඇඳලා ඒවට දාලා right එලා මේ පොඩි ගෙඩියක් කොලයක් වගේ මොකක් හරි එකක් ඇඳලා ඒකට දාලා මේවා කරගන්න මේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මේක සාර්වාර්ථික විද්‍යාව කියන්නේ මේක කියලා ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් ඔන්න සූක්ෂම ආර්ථික විද්‍යාව කතා කරලා ඉවරයි. සූක්ෂම ඒකට නිර්වචනයක් දීලා ඉවරයි. ඒක මොකද්ද කියලා ඔයාලා අඳුනාගෙන ඉවරයි. ඔන්න ඊට පස්සේ සාර්වාර්ථික විද්‍යාව. අපේ දෙවෙනි කොටස. සාර්වාර්ථික විද්‍යාව. කොටස් දෙකකට වෙන් කරනවා කිව්වා. සූක්ෂමයි සාර්වයි. එහෙනම් සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කිව්වා අර පටු ශේෂ්ත්‍රයන් වෙන වෙනම අධ්‍යයනය කරන එක. කුඩා විචල්යන් පටු ශේෂ්ත්‍රයන් වෙනම අධ්‍යයනය කරන එකට. පුතේ
ඔය සූක්ෂම ආර්ථික විද්‍යාවේ පටු ශාස්ත්‍රයන් අධ්‍යයනය කරලා අර මිනිස්සු ආර්ථික විද්‍යාව ගැන අධ්‍යයනය කරන්න ගත්ත කියලා කිව්වනේ. අර 1776 අපේ ආර්ථික විද්‍යාවේ පියා කියලා කිව්වේ. අපේ තාත්තා කියලා කිව්වේ. අන්න එයා මේ 776 යාගේ පොතත් එක්ක මේ ආර්ථික විද්‍යාව හඳුන්වා දුන්නට පස්සේ මිනිස්සු මේ සූක්ෂම ආර්ථික විද්‍යාත්මක අනුව අධ්‍යයනය කරන්න ගත්තා. ඊට පස්සේ මෙන්න මේගොල්ලෝ මේ දැක්කා මේ සූක්ෂම ආර්ථික විද්‍යාත්මක කරුණු එකතු වෙලා මහ විශාල ආර්ථික විද්‍යාව කියන වෘක්ෂය හැදෙනවා කියලා. මේ සමහර මිනිස්සු හිතන්නකෝ අර මේ එයාට අදාළ විශේෂත්වයක් තියෙනවානේ. ඉතින් එයා එක එක පුද්ගලයාට අදාළ විෂයක්. දැන් මට අදාළ විෂය තමයි අධ්‍යාපනය කියන විෂය. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා නම් එයාට සෞඛ්‍ය කියන විෂයක්. එහෙම නැත්නම් මේ කාර්මික ඒ පැත්තේ වැඩ කරන කෙනෙක් ඉන්නව නෑ. ඇඳුම් මහන පැත්තක එහෙම නැත්නම් ගම වැඩ කරන කෙනෙක් ඉන්නවා. ඒ කාර්මික අංශය එහෙම නැත්නම් මේ ඇඟලුම් කාන්තයෙන් තමයි විෂය. ඒක අදාළ වෙන්නේ යාට. කවුරු හරි ගොවියෙක් ඉන්නවනම් වී ගොවියට අදාළ වෙන්නේ වී ගොවි දන කියන විෂය. දීවරයෙක් ඉන්නවනම් එයාට අදාළ වෙන්නේ දීවර කටයුතු කියන විෂය. ඒ වගේ පුද්ගලයන්ට විවිධ විෂයන් තියෙනවානේ. හරිද? ඔයාලා දැන් මේ ඔයා ඉක්මරගන්න තමයි මේ O level දක්වාම 11 පන්තියේ දක්වාම ඔයා කරේ ගැන චුට්ටි ඉගෙන ගන්න. ඉතිහාසය කියන එක අදාළ වෙන මිනිස්සු ටිකක් ඉන්නවා මේ රටේ. ඉතිහාසය ගැන අධ්‍යයනය කරන, ඉතිහාසය ගැන පරීක්ෂණ කරන මිනිස්සු ඉන්නවා. එයාලා තමයි ඉතිහාසයයි තිබෙන්නේ. ඒක ගැන පොඩක් ඔයා ඉගෙන ගත්තා. විද්‍යාව ඉගෙන ගන්න, විද්‍යාව ගැන පරීක්ෂණ කරන්න, වෛද්‍යවරු, විද්‍යාඥයෝ මේ රටේ ඉන්නවා. එතකොට එයාලා ගැන ඒකත් එක්ක විද්‍යාව ගැන විෂය ඉගෙන ගන්න. ඉංජිනේරු ඉන්නවා. ඊට පස්සේ මේ ගණිතය ගැන ඉගෙන ගත්තා ඔන්න ඉංජිනේරුවෝ ඉන්නවා, ගණන් එක වැඩ කරන කට්ටිය ඉන්නවා, ඇකවුන්ටන්ට්ලා ඉන්නවා. ඒ වගේ කට්ටිය ඉන්නවා. ඔන්න අර්ථ පොඩි ඔය වගේ මේ විවිධ විෂයන්. බුද්ධ ආගම පැත්ත, ආගමික පැත්තෙන් ඔන්න බුද්ධ ආගම ගැන ටිකක් ඉගෙන ගත්තා. එහෙම නැත්නම් තමන්ගේ කතෝලික ආගම හරි මොකක් හරි විෂයක්. මේ කතෝලික හරි ඉස්ලාම් හරි මොකක් හරි විෂය. අන්න ඒ ආගම පැත්තෙන් ඔයා ටිකක් ඉගෙන ගත්තා. ඒ වගේ මේ විවිධ විෂයන් තිබ්බනේ. භාෂාව ගැන, සිංහල ගැන ඉගෙන ගත්තා, ඉංග්‍රීසි ගැන ඉගෙන ගත්තා. ඒ වගේ විෂයන් ගැන ඉගෙන ගත්තා. 12 මේ 11 පන්තියෙන් පස්සේ ඒ ලෙවල් වලට ආවට පස්සේ තමයි ඔයාගේ වෘත්තිය මොකද්ද කියලා. ඔයාගේ වෘත්තිමය විෂය මොකද්ද කියලා. එහෙම නැත්නම් තව අවුරුදු 10ක් 15ක් යනකොට ඔයා ස්පෙෂල් වෙන්නේ මොන විෂයකටද කියලා තෝරගන්නේ මේ ඒ ලෙවල් වලදී. ඔයා කොමර්ස් කරලා දැන් හිතාගෙන ඉන්නවා මම කළමනාකරුවෙක් වෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනවා. මේ එහෙම නැත්නම් මේ මොකක් හරි රජයේ රැකියාවක ඉන්න කළමනාකරුවෙක් වෙනවා. එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ ඉන්න රැකියාවක. එහෙම නැත්නම් බැංකුවක. එහෙම නැත්නම් ලෙක්චර් කෙනෙක් වෙනවා කවදාද? කැම්පස් ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න ලෙක්චර් කෙනෙක් වෙනවා. එහෙනම් කවදාද ලෙක්චර් කෙනෙක් වෙනවා. කවදාද අපි වගේම ටීචර් කෙනෙක් වෙනවා. ඒ වගේ එක එක වෘත්තියක් ඔයාලා තෝරගෙන තියෙනවා. ඔයාලා ડોක්ටර් කෙනෙක් වෙන්න ඉන්න ඕන නම් ඔයා කවදාද හීනයක් තියෙනවා නම් මම ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා. ඔයා දැන් මේ පන්ති ඉන්න ඕනේ නැහැ. එහෙනම් අන්න බයෝ පන්ති දිනවා ඒකට යන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයා කවදා හරි මම මැත්ස් කරලා ඉංජිනේරු කෙනෙක් වෙනවා කියලා හිතාගෙන මේ පන්ති ඉන්නේ නැහැ. එහෙනම් ඔයා මේ විෂය තෝරගෙන තියෙනවා. ඔයාගේ වෘත්තිය ඔයා තෝරගෙන තියෙනවා. එහෙනම් මිනිස්සු මේ වගේ විවිධාකාර වෘත්තීන් ඔස්සේ අධ්‍යයනය කරන්න ගත්තා. මේ Tamanට අදාළ විෂය පදේ ඔන්න මේ කඳේ පොතු ටික ගැන අධ්‍යයනය කරන කට්ටියක්. මේ ගෙඩි ටික ගැන කට්ටියක් අධ්‍යයනය කරනවා. තව කට්ටියක් මේ කොළ ගැන වෙන වෙනම අධ්‍යයනය කරන්න ගත්තා. ඒ වගේ මූල පද්ධතිය ගැන වෙන කෙනෙක් අධ්‍යයනය කරනවා. එක මුලක් ගැන. එයාගේ මුල ගැන එයා අධ්‍යයනය කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට මේගොල්ලන්ට තේරුණා මේ පොතු එකට එකතු වෙලා තමයි මේ සම්පූර්ණ කඳම හැදෙන්නේ. මේ මුල් එකට එකතු වෙලා තමයි මේවා එකිනෙකට සම්බන්ධ වෙලා තමයි මූල පද්ධතියම හැදෙන්නේ. මේ කොළ එකට එකතු වෙලා තමයි සම්පූර්ණ මේ ගහේ කොළ සේරම ටික හැදිලා තියෙන්නේ. ගහේ කොළ වලින් පිරලා තියෙන්නේ. ඒ සේරම අතර සම්බන්ධය එකට නැති වෙලා. මේ ගෙඩි එකට සම්බන්ධ වෙලා තමයි සම්පූර්ණ ඵලදාව නිෂ්පාදනය වුනේ. එහෙනම් මේ මිනිස්සු හඳුනාගත්තා මේ සූක්ෂම ආර්ථික විද්‍යාවේ කතා කරපු කුඩා විචල්යන් එකට සම්බන්ධ වෙනවා. ඒවා සම්බන්ධ වෙලා තමයි මේ ආර්ථික විද්‍යාව කියන මහා විශාල වෘක්ෂය හැදෙන්නේ. එහෙනම් අපිට ආර්ථික විද්‍යාව කියන වෘක්ෂය ගැන අධ්‍යයනය කරද්දී මේ කොළයක් ගැන විතරක් අධ්‍යයනය කරලා මේ වෘක්ෂය ගැන අධ්‍යයනය කරලා හිතා ගන්න බෑ. එක මුලක් දිහා බලලා කියන්න බෑ මේක කොච්චර ලොකු ගහක්ද කියලා. එක කොළයක් දිහා බලලා කියන්න බෑ මේක කොච්චර ලොකු ගහක්ද කියලා. එක ගෙඩියක් දිහා බලලා කියන්න බෑ කොච්චර ලොකු ගහක්ද කියලා. එහෙනම් අපි
ඒ කුඩා කුඩා අපි මේ කතා කරපු මෙන්න මේ කුඩා 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 විචල්යන්ගෙන් සැදුම්ලත් වලින් හැදිච්ච කුඩා කුඩා විචල්යන්ගෙන් සැදුම්ලත් ආර්ථික සමාහාර කියලා කියනවා. ඔන්න අලුත් වචනයක්. ආර්ථික සමාහාර. ඔන්න අලුත් වචනයක්. ආර්ථික සමාහාරයන් කුඩා කුඩා විචල්යන් එකතු වෙලා හැදිච්ච සමස්තයක්. මේ සමස්තයට කිව්වා ආර්ථික සමාහාරයන් කියලා. මෙන්න සාර්වාර්ථික විද්‍යාව කියන්නේ එහෙනම් මේ ආර්ථිකයේ පවත්නා කුඩා කුඩා විචල්යන්ගෙන් එහෙම නැත්නම් මේ සූක්ෂම ආර්ථික විද්‍යාත්මක කරුණු මෙන්න මේ කුඩා කුඩා විචල්යන්ගෙන් සැදුම්ලත් කුඩා කුඩා විචල්‍ය එකතු වෙලා හැදිච්ච සැදුම්ලත් ආර්ථික සමාහාරයන් ගැන විධිමත් ලෙස අධ්‍යයනය කරනවා. ඔන්න ආර්ථික සමාහාරයන් ගැන අධ්‍යයනය කරනවට මෙන්න මේ සමාහාර ගැන පුළුල්ව අධ්‍යයනය කරනවා. පුතේ ආර්ථික සමාහාරයන් ගැන පුළුල්ව අධ්‍යයනය කරනවට අපි කිව්වා මොකද්ද? සාර්ව ආර්ථික විද්‍යාව කියලා. හරි. එහෙනම් දෙකේ සම්බන්ධය බලමු. සූක්ෂම ආර්ථික විද්‍යාවේ කතා කරේ කුඩා කුඩා විචල්යන් ගැන. මේ කුඩා කුඩා විචල්යන් එකතු වෙලා හැදිච්ච මේගොල්ලෝ සම්බන්ධ වෙලා හැදිච්ච ආර්ථික සමාහාර ගැන පුළුල්ව පුතේ නිර්වචනය බලන්න. අපි මෙතන කරේ පටු වශයෙන්. පටු ශේෂ්ත්‍රයන් කියලා වචනයක් කිව්වා අපි. එහෙනම් පටු ශේෂ්ත්‍රයන් ගැන තමයි සූක්ෂම ආර්ථික විද්‍යාවේ කතා කරේ. හැබැයි සාර්ව ආර්ථික විද්‍යාවේ ආර්ථික සමාහාර ගැන දරුවනේ පුළුල්ව අධ්‍යයනය කරනවා. පැතිරිලා පුළුල්ව අධ්‍යයනය කරනවා. එහෙනම් මෙන්න මේ වගේ සමාහාර ආර්ථික විද්‍යාත්මක කරුණු ගැන පුළුල්ව අධ්‍යයනය කරනවට අපි කිව්වා සාර්ව ආර්ථික විද්‍යාව කියලා. හරි. එහෙනම් මේ පොඩි උදාහරණ දෙක තුනකුත් බලමු. අපි අර මේ පැත්තේ කතා කරපු මේවට අදාළවම අනිත් පැත්තේ සාර්ව වෙන්නේ කොහොමද කියලා බලමු. ඔන්න එක්සැම්පල්ස් බලන්න යන්න. පොඩි ඉංග්‍රීසි කේස් එකක්. හිතන්න සමහර අය EG දානවා, සමහර අය EX කියලා දානවා. හිතන්න එපා. අර එක්සන්ට් එකේ වෙනසක් වෙලා තමයි EG EX මාරු වෙලා තියෙන්නේ. රයිට්. ඔන්න යම් පාඩම. භාණ්ඩයක මිල. හරිද? ඔන්න භාණ්ඩයක මිල. එක භාණ්ඩයක මිල ගැන. එක කිරි පැකට් එකක මිල ගැන අධ්‍යයනය කරනකොට තමයි අපි කිව්වේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. ඒක සාර්ව වෙන්නේ කොහොමද? අපි කතා කරනවා අර හිතන්නකෝ හයිලන්ඩ් කියන කම්පැනි එකේ. හයිලන්ඩ් කියන කම්පැනි එකෙන් ගන්න එක කිරි පැකට් එකක මිල තමයි සූක්ෂම ආර්ථික විද්‍යාවට අදාළ වුනේ. එහෙම නැත්නම් කොත්මලි කියන කම්පැනි එක කිරි පැකට් එකක එහෙම නැත්නම් අර වැනිලා කියන කිරි පැකට් එකක මිල තමයි ඔන්න සූක්ෂම ආර්ථික විද්‍යාව. ඒක සාර්ව ආර්ථික විද්‍යාව වෙන්නේ. වැනිලා කියන කිරි පැකට් එක නිෂ්පාදනය කරන්නේ කොත්මලේ කම්පැනියෙන් විතරක් නෙමෙයිනේ. තවත් කිරි නිෂ්පාදනය කරන ආයතන විශාල සංඛ්‍යාවකින් ඔය වැනිලා කියන කිරි පැකට් එක නිෂ්පාදනය කරනවා. එහෙනම් මේ වගේ අර කුඩා විචල්යක් වෙච්ච මේ කොත්මලේ කිරි පැකට් එක කියන එක භාණ්ඩයක මිල කුඩා විචල්ය. එක කොලයක් විතරයි. හැබැයි අර වැනිලා කිරි පැකට් කියන මහා විශාල කර්මාන්තය එක පොඩි දෙයක් නෙමෙයි. මහා විශාල කර්මාන්තයේ කොත්මලේ කිරි පැකට් එක මත තීරණය කරන්න බෑ අපිට. එහෙනම් අර එක භාණ්ඩයක මිල ගැන කතා කරා එතනදී අපි ඒක සමාහාරයක් ගැන ආර්ථික සමාහාර ගැන පුළුල් අධ්‍යයනය කරනකොට පුතේ අපි කතා කරනවා ඒකට ලස්සන නමක් කියනවා. මේ නම් මේවා ඉස්සරහට යනකොට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නකොට ඔයාලට තේරෙන වචන පොදු මිල මට්ටම කියන්නේ. හරිද? මේක දැන් වචනයක් විතරක් විදිහට හිතන්න. ඉස්සරහට අපි මේ සාර්වාර්ථික විද්‍යාව අධ්‍යයනය කරන කාලයක් වෙද්දී පුතාලට ඔය සාමාන්‍ය දේවල් වෙනවා. පොදු මිල මට්ටම කියන්නේ එච්චර හිතන්න දෙයක් නෙමෙයි. දැන් කියලා වැඩක් නැහැ. දැන් කිව්වොත් නම් ඔයාලට තේරෙන්නේ නැහැ. ඒ හින්දා මේ අපි ආර්ථික විද්‍යාව අංකවල අනික ලස්සනට පඩිපෙළක් වගේ චුට්ට ඉගෙන ගන්න. අර
මේ ගහ ගැන මේ ගහ ජීවිතේ පළවෙනි වතාවට ඉගෙන ගන්න මිනිසෙක්ට මේ තාම මේ කොළයක් කියන්නේ මොකද්ද? ගෙඩියක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න කෙනෙක්ට එකපාරට මේ තියෙන්නේ ගහේ තියෙන මේ කොළ සේරම එකතු වෙලා හැදිච්ච සම්පූර්ණ කොළ ටික කියලා කිව්වොත් එහෙනම් යාට තේරෙන්නේ නැහැ. මේ වගේ තමයි. ඔන්න ඔයාලට හිතන්න එපා මේ පොදු මිල මට්ටම කියන එකේ තේරුම හොයන්න යන්න එපා දැන්. හරිද? එක ඉදිරියට එක මිල අපි පොදු මිල මට්ටම පොදු මේ පැත්තේ එක පුද්ගලයෙක්ගේ ආදායම. ඔයාගේ ආදායම, ඔයාගේ අම්මගේ ආදායම, තාත්තගේ ආදායම, අයියාගේ අක්කගේ එයාලගේ ආදායම. එහෙනම් එක පුද්ගලයෙකුගේ ගැන මෙතනද කතා කරනවා, මෙතන කතා කරනවා සම්පූර්ණ තේින ආදායම. ශ්‍රී ලංකාවේ එක මිනිස්සෙක් ගැන කතා කරනවා සූක්ෂම ලංකාවේ ඉන්න මිනිස්සු හැමෝගේම ආදායම කතා කරනවා සාර්වාර්ථික විද්‍යාවේදී. අපි ඒකට කියනවා ජාතික ආදායම කියලා. ජාතික ආදායම කියලා කියනවා. අනිත් පැත්තේ ආයතන කතා කරා ආයතනයක නිෂ්පාදනය. එක ආයතනයක නිෂ්පාදනය. එක ආයතනයක නිෂ්පාදනය. එහෙම නැත්නම් එක ආයතනයක් අර එක DSI කියන ආයතනය සපත්තු නිෂ්පාදනය. එක කොත්මලේ කියන ආයතනය කිරි ආශ්‍රිත නිෂ්පාදන. එක ඇට්ලස් කියන ආයතනය පොත්පත් ආශ්‍රිත නිෂ්පාදන. ඒ වගේ එක ආයතනයක තියෙන නිෂ්පාදනය ගැන අපි කතා කරේ. හැබැයි දැන් මෙතනදී ඒක සාර්වාර්ථික විද්‍යාවට යනකොට සමස්තය ගැන අධ්‍යයනය කරනකොට දැන් ඔයාලට පොඩ්ඩක් තේරෙනවා. අන්න මුළු රටේම තියෙන නිෂ්පාදනය ගැන. එහෙම නැත්නම් ජාතික නිෂ්පාදනය ගැන කතා කරන්නේ. මුළු රටේම තියෙන නිෂ්පාදනය ගැන. ජාතික නිෂ්පාදනය. ඔන්න මුළු රටේම තියෙන ජාතික නිෂ්පාදනය ගැන. පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාවේ අධ්‍යයනය කරන කරුණු වල සමස්තය ගැන එහෙම නැත්නම් ආර්ථික සමාහාර ගැන මෙන්න මේ සමාහාර ගැන මෙන්න මේ සමස්තය ගැන අධ්‍යයනය කරන විද්‍යාව සූක්ෂම විද්‍යාවේ කතා කරපු ඉතා කුඩා විචල්‍ය සාරගෙන නැත්නම් පුළුල් විදිහට කතා කරනවා නම් දරුව අපි ආර්ථික විද්‍යාව කියලා ආර්ථික සමාජන අධ්‍යයනය කරා. උදාහරණ බැලුවා අර කතා කරේ එක භාණ්ඩයක මිල මට්ටම ආන්නම දෙකම මිල. එතනදී කතා කරා එක පුද්ගලයෙකුගේ ආදායම. එක මිනිසෙක් මෙතනදී කතා කරා සම්පූර්ණ රටේම ආදායමය. එතනදී කතා කරා එක ආයතනයක නිෂ්පාදනය. මෙතන කතා කරනවා සම්පූර්ණ රටේම නිෂ්පාදනය. ආයතන ගොඩාක් එකතු වෙලා බිහි කරන නිෂ්පාදනය. සම්පූර්ණ රටේම නිෂ්පාදනය. එහෙනම් දැන් ඔයාලා දන්නවා මේ ආර්ථික විද්‍යාව කියන ගහ ගැන ඉගෙන ගන්න යන්නේ. මේ ගහ ගැන ඉගෙන ගන්න යනකොට එකපාරටම මෙන්න කඳ ගන්න බෑ. ඔයාලා චුට්ට අධ්‍යයනය කරන්න ඕනේ. පොඩි තැනක් ඔයා ඉගෙන ගන්න. එහෙනම් ලොකු දේවල් තිබෙන්නේ ඉස්සෙල්ලා පොඩි තැනින් පටන් ගන්න ඕනේ. ඒ තැන තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව. කුඩා විචල්යන් වෙන වෙනම ගෙන අධ්‍යයනය කරනවා. කුඩා විචල්යන් වෙන වෙනම අධ්‍යයනය කරනවා. සූක්ෂම ආර්ථික විද්‍යාව. ඒ කතා කරපු සූක්ෂම ආර්ථික විද්‍යාවේ කුඩා විචල්යන්ගෙන් සැදුම්ලා ආර්ථික සමාහාර ගැන පුළුල්ව අධ්‍යයනය කරනවට අපි කිව්වා සාර්වාර්ථික විද්‍යාව කියලා. හරි. ඔන්න දැන් තේරුණා. එහෙනම් හරි. එහෙනම් පුතේ මෙන්න සාර්වාර්ථික විද්‍යාව. අපි යම් නෝට් එක දාගන්න. ඔයගේ නෝට් එක ඉස්සරහට අපි ලියාගමු සාර්වාර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. හොඳයි.
ලියමු එහෙනම් මම කියවන්න ලියන්න ආර්ථිකයේ පටු ශේෂ්ත්‍රයන් හරිය අරකට එකම යනවා කලබල වෙන්න එපා ඉස්සරහට ලියාගෙන යමු ආර්ථිකයේ පටු ශේෂ්ත්‍රයන් ආර්ථිකයේ පටු ශේෂ්ත්‍රයන් නැතිනම් කුඩා විචල්යන් ආර්ථිකයේ පටු ශේෂ්ත්‍රයන් නැතිනම් කුඩා විචල්යන්ගෙන් ආර්ථිකයේ පටු ශේෂ්ත්‍රයන් නැතිනම් කුඩා විචල්යන්ගෙන් සැදුම්ලත් කුඩා විචල්යන්ගෙන් සැදුම්ලත් ආර්ථික සමහාරයන් පිළිබඳව මෙන්න ආර්ථික සමාහාර පිළිබඳව කරනු ලබන විග්‍රහයයි පොඩ්ඩක් නේ වෙන එකක් කියුනේ මට පුතේ කවුරු මැසේජ් එකක් දාන්න අන්තිමට කියපු ටික චුට්ටක් මැසේජ් එකක් දාන්න බැන ටග් ගාලා අතන ෆොටෝ එකක් ගාලා මට WhatsApp කරන්න චුට්ටක් අන්තිම වචනයක් පොඩක් වැරදුනා චූටික අන්තිම චුට්ටක් පොඩක් මැසේජ් එකක් දාන්න අන්තිමට කියපු වචන හතර වගේ එක්ක මැසේජ් එකක් දාන්න නැත්නම් ටග් ගාලා WhatsApp එකට දාන්න ෆොටෝ එකක් ගාලා ආර්ථික සමාහාරයන් පිළිබඳව කියවෙන්න ඕනේ මෙහෙමයි ආර්ථික සමාහාරයන් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කිරීමයි කියලා. මට විග්‍රහය කියන වචනය පොඩ්ඩක් කියවුණා ඒකයි බැලුවේ. වැරදුනා. මේ ආර්ථික
සමාහාරයන් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කිරීමයි කියලා. හරිද? ආර්ථික සමාහාරයන් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කිරීමයි කියලා. එන්න ඕන. කුඩා කුඩා විචල්‍යයන්ගෙන් සැදුම්ලත් ආර්ථික සමාහාරයන් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කිරීමයි. පුළුල් ලෙස අධ්‍යයනය කිරීමයි. ආර්ථික සමාහාරයන් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කිරීමයි. අධ්‍යයනය කිරීමයි. හරි. ඔන්න. එහෙනම් දන්නවා සාර්වාර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා දැන්. එහෙනම් මෙන්න සාර්වාර්ථික විද්‍යාව. කුඩා කුඩා විචල්‍යයන්ගෙන් සැදුම්ලත් සූක්ෂම ආර්ථික විද්‍යාත්මක කරුණු ගැන එහෙම නැත්නම් පටු ශේෂ්ත්‍රයන් ගැන මේ පටු ශේෂ්ත්‍රයන්ගෙන් සැදුම්ලත් ආර්ථික සමාහාර පිළිබඳව පුළුල් අධ්‍යයනය කරන එක. සූක්ෂම ආර්ථික විද්‍යාව ඇතුළේ තිබ්බ කුඩා කුඩා විචල්‍යයන් එහෙම නැත්නම් අපි කිව්ව පටු ශේෂ්ත්‍ර කියලා. මෙන්න මේවා ගැන සමාහාර වශයෙන් පුළුල් අධ්‍යයනය කරනවට අපි කියනවා සාර්වාර්ථික විද්‍යාව කියලා. හරි. එහෙනම් ටක් ගාලා මෙන්න මේ උදාහරණ තුන දාගමු. උදාහරණ කියලා දාලා පොඩ්ඩක් දාගමු. පොදු මිල මට්ටම, ජාතික ආදායම, ජාතික නිෂ්පාදනය කියලා. මෙන්න මේක. උදාහරණ තුන. අර ආර්ථික සමාහාර කියන තැන යටින් ලියලා තියෙනවා. ටක් ගාලා දාගමු. පොදු මිල මට්ටම, ජාතික ආරක්ෂාව, පොදු මිල මට්ටම, ජාතික ආරක්ෂාව, ජාතික නිෂ්පාදනය, ජාතික ආරක්ෂාව, පොදු මිල මට්ටම, ජාතික නිෂ්පාදනය, පොදු මිල මට්ටම, ජාතික නිෂ්පාදනය, ජාතික ආදායම. උදාහරණ ටික දාගමු. හරි. කට්ටිය ලියාගත්ත නේද? හරි. ලියාගත්තනේ. එහෙනම් ඊළඟට ඔන්න අපි මට 11යි වෙලාව විනාඩි 5ක් විනාඩි 2ක් විතර අරගෙන අපි චුට්ටක් අර පල්ලෙහෙන් තියෙන රූපයක් දාලා තින්නේ. ඒ කවුද කියලා බලලා ඒ කොටුවේ තියෙන දේ සටහන පොඩ්ඩක් ලියා මේ සටහන පොඩ්ඩක් බලාගමු. මම කියවනේ සටහන කියන්නේ පොඩ්ඩක් වැදගත් දේවල් දාන්න තැනක් කියලා. හොඳයි. එහෙනම් බලමු මොකද මේ සටහනේ කියලා තියෙන්නේ කියලා. ඔය ආර්ථික විද්‍යාව ගැන දැන් ඔයාලට මතකයි. අපි අධ්‍යයනය කරන්න පටන් ගත්තේ 1776 අර ආර්ථික විද්‍යාඥයා ආර්ථික විද්‍යාවක් තියෙනවා කියලා මේක අපිට අධ්‍යයනය කරන්න කියලා දුන්නා. එයා ඒක කියා දුන්නාට පස්සේ මිනිස්සු අධ්‍යයනය කරනවා. එයා ගොඩක් අවධානය දීලා තිබ්බේ මේ කුඩා විචල්යන් ගැන. මේ තනි දේවල් ගැන. මේ පොඩි දේවල් ගැන කුඩා විචල්යන් ගැන පටු ශේෂ්ත්‍ර ගැන තමයි මෙයාලා අවධානය දීලා තිබ්බේ. හැබැයි ළමයි
මේ ටික කාලයක් ගත වෙන්නේ. ඒ කියන්නේ අර 1776 මේ 1776 ඉඳලා අද වෙනකොට එකක් දක්වා ළඟ කාලයක් වෙනකල් 1776 තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව ගැන කතා කරන්න කියා දුන්නේ. කවුද කියා දුන්නේ? කවුද අපේ ඇඩම් ස්මිත්. ඇඩම් ස්මිත්. මෙන්න මෙයා තමයි 776 කියා දුන්නේ. මෙයා මේක කියා දීලා මිනිස්සු මේ සූක්ෂම ආර්ථික විද්‍යාව ඉගෙනගෙන ආවා. හැබැයි මේ මෑතක කාලයක් වෙනකොට මෑත කාලයක් කියන්නේ 1936 වෙද්දී මේ ආර්ථික විද්‍යාඥයෙක් අපි කියනවා ජෝන් මෙනාඩ් කේන්ස් කියලා. ජෝන් මෙනාඩ් කේන්ස් කියලා. right ජෝන් මෙනාඩ් කේන්ස් කියලා. පුතේ ජෝන් මෙනාඩ් කේන්ස් කියලා මේ ආර්ථික විද්‍යාඥයෙක් අපේ ඉදිරිපත් කරා තර්කයක්. එයා ඉදිරිපත් කළා එයාගේ අදහසක්. ඒ අදහස ඉදිරිපත් කරද්දී අපි කියනවා මෙතන කතා කරනවා ඉස්සරහට මේ ජෝන් මෙනාඩ් කේන්ස් කියන එකේනා දාව තියේ තමයි කේන්සියානු න්‍යාය කියලා. ඒක ඉස්සරහ දවසක අපි කතා කරමු. මේ දැනට මෙන්න මේ ජෝන් මෙනාඩ් කේන්ස් කියන එකේනා කිව්වා අපි හැම තියෙන කොලයක් දිහා පොත්තක් දිහා එක ගෙඩියක් දිහා ඉගෙනගෙන හැමදාම වැඩක් නැහැ. අපිට පුළුවන් මේ ගහේ කොලයක් ගැන අධ්‍යයනය කරලා ගෙඩියක් ගැන අධ්‍යයනය කරලා ඒව කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? ගෙඩියක් හැදුනේ කොහොමද? අර ගහේ පොත්ත කොහොමද ඒකට දායක වුනේ? ඊට පස්සේ ගහේ කොලේ කොහොමද අර ගෙඩි හැදෙන්න දායක වුනේ? කොහොමද මේ ගස්වල ගෙඩි කොළ එකට සම්බන්ධ වෙන්නේ? කොහොමද මේ ගහේ කඳ ගෙඩිත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඔය වගේ මේ කතාව ගැන අධ්‍යයනය කරන්න මේවා ඉගෙන ගන්න පටන් ගත්තා. ඊට පස්සේ මෙන්න මෙයා කිව්වා මේ ජෝන් මෙනාඩ් කේන්ස් කිව්වා මේ වගේ ආර්ථික සමාහාර ගැන අපිට කතා කරන්න පුළුවන් කියලා. අරයා කිව්වේ සූක්ෂම ආර්ථික විද්‍යාව. එයා තමයි හඳුන්වා දුන්නේ. ඇඩම් ස්මිත්. ඊට පස්සේ කාලෙකදී ජෝන් මෙනාඩ් කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයා මේ ආර්ථික සමාහාර ගැන එහෙම නැත්නම් සාර්වාර්ථික විද්‍යාව කියන දේ අපිට හඳුන්වා දුන්නා. එහෙනම් ඒ සාර්වාර්ථික විද්‍යාව හඳුන්වා දුන්නාට පස්සේ පුතේ මේ වර්තමානයේ වෙනකොට අද අපි ඉගෙන ගන්නවා ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාවේ පියා තමයි ඇඩම් ස්මිත්. මේ වර්තමානයේ කතා කරන ආර්ථික විද්‍යාවේ එහෙම නැත්නම් වර්තමාන ආර්ථික විද්‍යාවේ පියා කියලා මේ ජෝන් මෙනාඩ් කේන්ස් කියන කෙනාට තව අන්වර්ථනාවක්. මේ ජෝන් මෙනාඩ් කේන්ස් කියලා මේ වර්තමාන ආර්ථික විද්‍යාවේ පියා කියලා කියනවා. හැබැයි තාමත් අපි ඉගෙන ගන්නවා මේ ඇඩම් ස්මිත් කියපු තර්ක ටික. ඒ කියන්නේ ඒක තමයි ප්‍රධානම දේ. 776 කිව්ව ආර්ථික විද්‍යාව තමයි ප්‍රධානම දේ. නමුත් ඊට පස්සේ තර්කයක් ආවා අදහසක් අපිට පුළුවන් සමාහාර ගැන ගන්න. ඒ සමාහාර ගැන කියා දුන්න කෙනා තමයි ජෝන් මෙනාඩ්. ඒ න්‍යාය ඔස්සේ ආයෙත් කියන්නේ. එහෙනම් පළලක් දාලා තියෙන සාකච්ඡා කිරීම ආරම්භ වූ කාම නුරු එනම් 1936 දක්වා අප අධ්‍යයනය කරනු ලැබී සූක්ෂම ආර්ථික විද්‍යාත්මක න්‍යායන් පමණි. ආර්ථික විශේෂඥ ජෝන් මෙනාඩ් කේන්ස් විසින් 1936 දී ඉදිරිපත් කරනු ලැබූ මතවාදයකට අනුව එහෙම නැත්නම් න්‍යායයකට අනුව සූක්ෂම ආර්ථික විද්‍යාව අධ්‍යයනෙන් එහාට ගිය සූක්ෂම ආර්ථික විද්‍යාව එපා කියලා නෙමෙයි කියන්නේ. එතනොත් එහාට යන්න පුළුවන් කියලා. එහෙනම් එහාට ගිය සාර්වාර්ථික න්‍යායන් පිළිබඳව අධ්‍යයනය කිරීම ආරම්භ කරන ලදී. එම නිසා නූතන ආර්ථික විද්‍යාවේ පියා ලෙසද ජෝන් මෙනාඩ් කේන්ස් හැඳින්වේ. හරි. එහෙනම් එච්චරයි. එහෙනම් සටහන විදිහට අපි ඉගෙන ගත්තා මේ ජෝන් මෙනාඩ් කේන්ස් කියන කෙනා තමයි මේ සාර්වාර්ථික විද්‍යාව අපිට හඳුන්වා දුන්න කෙනා කියලා. හරි. ලබන සතියේ අපි එහෙනම් පුතේ ඔතනින් එහාට
පාඩම ඉස්සරහට කරගෙන අපිට බස්සින් උදේ එතනින් පාඩම මොකක්ද කියන දරුවෝ ඉන්නවනම් ගන්න පාඩම සම්බන්ධයෙන් මට කෙනෙක් මතක් කරලා දැන් ක්ලාස් එක ෆොටෝ ලියන්න බැරි වෙනවා මෙච්චම දාලා යාගෙන බැරි වුණා එහෙම කියලා එයාලට මම යවන්න ඕනේ ඒ නිසා පොඩි නෝට් එකේ පොඩි ෆොටෝ එකක් මට දාන්න එයාලට යවන්න අද ලියපු ටිකෙන් දාන්න හොඳයි එහෙනම් ලබන සතියේ බදාදා උදේ මේ වෙලාවටම හම්බෙමු එනවා ඔයාලටම ආයිබෝන් සුසනයි